තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද තෙරුවන් සරණයි සර්. අද 2021 ජනවාරි මාසයේ 15 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5:30ට ආරම්භ වන අභිධර්ම පන්තිය ධම්මසංගණී ප්‍රකරණයේ චිත්තෝත්පාද කාණ්ඩය. ධර්ම සභාවට පැමිණි සියලු දෙනාම ගෞරව ආදරයෙන් පිළිගන්නවා. අපි මේ ධර්ම පන්තිය පවත්වාගෙන යාම සඳහා විද්‍යාරත්න මහත්මියට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද පන්ති ආරම්භ කරන්න ඇත්තටම අපේ විනිතා මහත්මිය කොටසක් කරනවා. ඊට පස්සේ මහත්මිය වරුණාම මම සම්බන්ධ වෙනවා. මම ප්‍රියන්ති විද්‍යාරත්න. එතකොට අපි විනිතා මහත්මියට ගෞරවයෙන් ආරාධනා කරනවා පන්සිල් අරගෙන මේ පන්ති ආරම්භ කරන ලෙස. මම ඊට ඉස්සෙල්ලා මේ ස්ක්‍රීන් එක පේනවද? පෙරුවන් සරණයි. පේනවා මිස් පේනවා. එහෙනම් ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ අද අපිට කරන්න දින්නේ අපි පහුගිය සතියේ 12 අකුසල් සිත් ගැන කතා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ අව්‍යාකත සිත්. අව්‍යාකත සිත් වල මුලින් ආරම්භ කරන්නේ අව්‍යාකත විපාක විඥාන. මේක තියෙන්නේ දැන් මේ පේන්නේ ඇත්තටම ධම්මසංගණී ප්‍රකරණයේ පිටුව 183 පිටු. මේ පාලි පැත්ත, මේ සිංහල පැත්ත 83, පාලි පැත්ත 82. ඒතර මෙතනින් තමයි අව්‍යාකත සිත් පටන් ගන්නෙ. නැවත වරක් මම ගෞරවයෙන් ආරාධනා කරනවා විනීතා මහත්මියට තෙරුවන් පිහිටලා අපිට මේ සාකච්ඡාව ආරම්භ කරන්න ලෙස. මහත්මියනි. තෙරුවන් සරණයි. ඔබ දෙපළටම බොහෝම පිං. තෙරුවන් සරණයි. අපි ඉස්සෙල්ල සීලේ පිහිටමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ ආජීව අට්ඨමක සීලය සීල විසුද්ධිය පිණිස වේවා. මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. ප්‍රියන්ති මැතිණිය විද්‍යාරත්න මැතිතුමා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. ලක්ෂ්මී මහත්මිය, ශ්‍රීමති මහත්මිය, අපේ ජයන්ත රත්නායක මැතිතුමා ඇතුළු සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා, සිත පතනවා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියලා. ඉතින් විද්‍යාරත්න මැතිණිය විසින් ගිය සතියේදී මේ ද්වාදස අකුසල චිත්තානි අකුසල චිත් 12 කතා කළා. අද අපිට තියෙන්නේ අව්‍යාකෘත විපාක චිත්තානි. ඒ කියන්නේ අව්‍යාකෘත විපාක සිත් තමයි කතා කරන්න තියෙන්නේ. මෙතන පුච්චාවක් කලමේ මහනවා කතමේ ධම්මා අව්‍යාකතා කියලා ප්‍රශ්නයක් අහනවා.
මොනවද මේ අව්‍යාකෘත ධර්ම කියලා. එතකොට අව්‍යාකෘත කුසල් අකුසල් වශයෙන් කතා නොකළ සියලුම ධර්මයෝ අව්‍යාකෘත ධර්ම වලට ඇතුල් වෙනවා. එතකොට කුසල් අකුසල් හැර සෙසු සියලුම සිත්, චෛතසික, රූප, නිබ්බාන මේ සියල්ලම අයිති වෙනවා අව්‍යාකෘත ධර්ම. අව්‍යාකෘත ධර්ම වලදී මුලින්ම කතා කරන්නේ විපාක සිත්. මෙතන තියෙනවනේ අව්‍යාකෘත විපාක චිත්තානි කියලා. ඒ අතරත් මුල් තැන ගන්නවා අහේතුක කුසල විපාක සිත්. විපාක සිත් 36ක් තියෙනවා කියලා අපි දන්නවා. මේ විපාක සිත් 36න් ලෞකික විපාක තියෙනවා 32ක්. ඊට පස්සේ ලෝකෝත්තර විපාක තියෙනවා 4ක්. මේ විපාක සිත් 36 කාමාවචරක වශයෙන් ගත්තොත් 23යි. රූපාවචර 5යි. අරූපාවචර 4යි. ලෝකෝත්තර 4යි. එතකොට විපාක සිත් 23 අපි කොටස් 3කට බෙදනවා. පළවෙනි එක තමයි අහේතුක කුසල විපාක සිත් 8යි. අහේතුක අකුසල විපාක සිත් 7යි. සහේතුක විපාක සිත් 8යි කියලා. දැන් බලන්න, දැන් මම කලින් කිව්වා කතමේ ධම්ම අව්‍යාකත්තා කියලා තමයි පටන් ගන්නෙ. මොනවද මේ අව්‍යාකෘත ධර්ම කියලා. අපි ඒක විස්තර කරනවා. අකුසල් කුසල් අකුසල් වශයෙන් කතා නොකළ ධර්ම තමයි අව්‍යාකෘත ධර්ම වලට ඇතුළත් වෙන්නේ. එතකොට කුසල් අකුසල් හැරෙන්න සියලුම සිත්, ඒ කියන්නේ සිත්, චෛතසික, රූප, නිබ්බාන සියල්ලම අයිති වෙනවා මේ අව්‍යාකෘත ධර්ම වලට. මේකෙත් අපි මුලින්ම කතා කරන්නේ විපාක සිත්. ඒ අතරත් මුල් තැන ගන්නවා අහේතුක කුසල විපාක සිත්. අහේතුක කුසල විපාක සිත් මුල් තැන ගන්නවා. විපාක සිත් 36ක් තියෙනවා. මේ විපාක සිත් 36 කාමාවචර වශයෙන් ගත්තොත් 23යි. රූපාවචර වශයෙන් ගත්තොත් 5යි. අරූපාවචර වශයෙන් ගත්තොත් 4යි. ලෝකෝත්තර වශයෙන් 4යි. එතකොට ඔක්කොම විපාක සිත් 23යි. මේ 23 අපි කොටස් 3කට බෙදනවා. එක අහේතුක කුසල විපාක 8යි. අහේතුක අකුසල විපාක 7යි. සහේතුක විපාක සිත් 8යි. එතකොට මේ සිත පාලි පැත්ත පාලි වලින් මම කතා කරන්න කියලා හදන්නේ. යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්කු විඥානං uppannං හෝති. එතකොට ඉස්සෙල්ලම මම කිව්වා කතමේ ධම්ම අව්‍යාකතා කියලා පුච්චාව ගැන කතා කරනවා. ඊළඟට මේ තමයි සමේ නිර්දේශය. සමේ නිර්දේශයේ යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස. ඒ කියන්නේ කාමාවචර කුසල කර්ම විපාක වශයෙන් යම් විපාක චක්කු විඥානයක් උපදින්නේ වේද. ඒක උපේක්ඛා සහගතං. උපේක්ඛා සහගතයි අරමුණ තමයි රූපාරම්මණං වා. රූපාරම්මණය. උපේක්ඛා සහගත රූපාරම්මණය අරමුණු කරගත්ත තස්මින් සමයේ ඒ සමයේ උපදිනවා පස්සාදී ධර්මතා. සමේ පස්සෝ හෝති, වේදනා හෝති, සංඥා හෝති, චේතනා හෝති, චිත්තං හෝති, උපේක්ඛා හෝති, චිත්තස්ස ඒකාග්‍රතා හෝති, මනින්ද්‍රයන් හෝති, උපේක්ඛින්ද්‍රයන් හෝති, ජීවිතින්ද්‍රයන් හෝති. එතකොට මෙතන ධර්මතා තියෙනවා ඔක්කොම 10ක් උපදිනවා. මේ චක්කු විඥාන හේතු කුසල විපාක චක්කු විඥාන සිත තමයි කතා කරන්නේ. ඊළඟට අප්පනා වශයෙන් ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා මේ ධම්මා අව්‍යාකතා. එතකොට අරූපී ධර්ම මේ තුල උපදින චෛතසික ඔක්කොම තියෙනවා. ධර්මතා 10 වුණාට චෛතසික 7යි. ඒ හිතත් එකතු වුණාම 8යි. එතකොට මේ චෛතසික 7 ගණන් ගන්නේ අපි ඒවාපනක වශයෙන් මානසිකාරය තමයි මෙතන උපදින්නේ. ඒකත් එක්කම 7යි. ඉතින් චක්කු විඥාන සිතක් උපදින්න අපි මේ සිත් කලින් කරලා තියෙනවා. චක්කු විඥාන සිතක් උපදින්න චක්කු ප්‍රසාද රූපේ හොඳට තියෙන්න ඕනේ. චක්කු ප්‍රසාද රූපේ තියෙන්න ඕනේ. ඒ වගේම රූපාරම්මණයක් තියෙන්නත් ඕනේ. මානසිකාරය තියෙන්නත් ඕනේ. ආලෝකය තියෙන්නත් ඕනේ. එතකොට කුසල විපාක සිතක් නෙමේ කතා කරන්නේ. මෙතන අරමුණ ස්ථාරම්මණයක්ම තමයි. ස්ථාරම්මණයක් හින්දා තමයි කුසල සිතක් ඉපදුනේ.
අනිෂ්ඨාරම්මණයක් නම් උපදින්නේ අකුසල සිත්. අකුසල සිත් තමයි අනිෂ්ඨාරම්මණය නිසා උපදින්නේ. එතකොට දැන් අපි කතා කළා උපේක්ඛා සහගත චක්කු විඥාන විපාක සිත. ඒ සිතේ මං කිව්ව ධර්මතා 10ක් තියෙනවා. මොකද ධර්මතා 10 අපි දැන් කතා කරා මෙතන පස්ස වේදනා සංඥා චේතනා චිත්තං බලන්න චිත්තං මනින්ද්‍රයන් කියලා දෙකක් තියෙනවා. එතකොට මේ දෙකම චෛතසික වශයෙන් ගත්තොත් එකක් කියලා අපි ගන්නවා. ඊළඟට තියෙනවා වේදනා උපේක්ඛා උපේක්ඛින්ද්‍රය කියලා තුනක්. ඒ තුනත් චෛතසික වශයෙන් අපි ගන්නේ වේදනා චෛතසිකයේ විදිහට එකයි. එතකොට මේ පහෙන් දෙකක් විදිහටනේ ගන්නෙ. පහම ගන්නෙ දෙකක් විදිහට. එතකොට කොහොම චෛතසික මෙතන තියෙන්නේ 7යි. චෛතසික 7යි වැඩ කරන්නේ. එතකොට ඒ තමයි 432 ඡේදය. ඒක ගැන සම්බන්ධව කාටවත් කතා කරන්න දෙයක් තියෙනවද? ප්‍රියන්ති මිස්. හරි මාත් ඉදිරියට යන්න මම හිතන්නේ ප්‍රශ්න අපි මේ නෑ වගේ ඉදිරියට යමු. හරි. ඊළඟට අපි කතා කරනවා 333 ඡේදය. දැන් මේ 433 වෙන්නේ නැතිනේ. ඔව් මෙතන මේ පොතේ 433 ඡේදය කතා කරනවා. කතමෝ තස්මින් සමේ පස්සෝ හෝති. දැන් මම කිව්වනේ අර චක්කු විඥාන සිතේ උපදිනවා කියලා ධර්මතා 10ක්. අන්නේ ධර්මතා 10 තමයි දැන් මෙතන විස්තර කරන්නේ. එතකොට අපි කලින් මේ වේදනාව ගැන අංක 2 ඡේදයේදීත් විස්තර කරලා තියෙනවා. කතමෝ තස්මින් සමේ පස්සෝ හෝති. මොකද්ද මේ පස්සය කියන්නේ? යෝ තස්මින් සමේ පස්සෝ පුසනා සමපුසනා සම්පෝසිතත්තං අයං තස්මින් සමේ පස්සෝ. මිස් ඒවා එහෙම විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? මේගොල්ලන්ගෙන් මහමු මේ මහත්මින්ගෙන්ම අපි මේක දැක්ක පළවෙනි කාමාවචර කුසල සිතේ අපි පස්සය විස්තර කරපු ආකාරයටම තමයි මෙතනත් ස්පර්ශය විස්තර කරන්නේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ ඒක අපි බලා ගන්න පුළුවන් නම් පළවෙනි කාමාවචර කුසල සිතේ පිටුව 27 ඡේදය 2 ස්පර්ශය නැත්නම් පස්සේ විස්තර කරපු ආකාරයටමයි වෙනසක් නෑ මේ 433 ස්පර්ශය විස්තර කරන්නේ. වෙනස් තැන් විතරක් අපි විස්තර කරමු. මම හිතන්නේ ඒක සංසන්දනය කිරීමට බලන්න කාමාවචර පළවෙනි සිතේ පිටුව 27 ඡේදය 2. එතන ස්පර්ශය විස්තර කරපු ආකාරයටම තමයි විස්තර වෙන්නේ. ඔව්. ඊට පස්සේ 434 ඡේදයට අපි එනවා කතම තස්මින් සමේ වේදනා හෝති. වේදනාව කියන්නේ මොකද්ද කියලා. යන් තස්මින් සමේ තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සජං. දැන් මෙතන කියන්නේ තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සදං. එතකොට තජ්ජා මනෝ චක්කු විඥාන අපි කලින් කතා කළේ අර දෙවෙනි වේදනාව එතෙන්දි කතා කළේ තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සදං කියලා. දැන් මෙතෙන්දි කතා කරන්නේ තජ්ජා චක්කු විඥාන ධාතු සම්පස්සජං කියලා. ඒ කියන්නේ මේ සිත මේ වේදනාව තජ්ජා මනෝ විඥාන ධාතු සිතේ ඇති වෙන ස්පර්ශයෙන් උපන් වේදනාව තමයි මෙතන කියන්නේ. ආයි කියනවා සාතං නාසාතං කියලා. ඒ කියන්නේ මිහිරි වූ අමිහිරි නොවූ කියන එක තමයි එතන කියන්නේ. අදුක්කම සුඛං කියන්නේ උපේක්ඛා වේදනාව. හේතෝ සම්පස්සදා අදුක්කම සුඛා වේදනා අයං තස්මින් සමේ වේදනා හෝති. අන්න එතකොට කියනවා චක්කු විඥාන ස්පර්ශයෙන් උපන් චෛතසික වූ මිහිරි වූ අමිහිරි නොවූ චිත්ත සංසාරයෙන් උපන් දුක්ඛම සුඛ දුක් නොවූ සුව නොවූ යම් සුඛයක් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව තමයි මෙතන වේදනාව කියලා කතා කරන්නේ. ඊළඟට අපි 435 ඡේදයට යනවා. කතම තස්මින් සමේ සංඥා හෝති. යා තස්මින් සමේ තජ්ජා චක්කු විඥාන ධාතු සම්පස්සදා සංඥා සංජානනා සංජානිතත්තං අයං තස්මින් සමේ සංඥා හෝති. අතන කියපු යම තමයි මෙතන වෙනසකට තියෙන්නේ. තජ්ජා චක්කු විඥාන ධාතු සම්පස්සජං කියන එක තමයි වෙනස් වෙන්නේ. හොඳට ඒක මතක තියාගන්න. තජ්ජා මනෝ විඥාන ධාතු කියන තමයි අපි ඉස්සෙල්ලා කතා කළේ. එහෙමනම් චක්කු විඥාන ධාතු ස්පර්ශයෙන් උපන්න යම් හැඳිනීමක් හඳුනන ආයුරෙක්
හැඳිනගත් බවක් වේද ඒක තමයි සංඥාව කියන්නේ. 436 ඡේදයේදී කතා කරනවා කතම තස්මින් සමේ චේතනා හෝති. යා තස්මින් සමේ චද්දා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා චේතනා සංචේතනා චේතිතං අයං තස්මින් සමේ චේතනා. ඒකේ වෙනසක් නෑ. එතනතර වෙනස වෙන්නේ චද්දා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා කියන එක තමයි. ඊළඟට 437 කියනවා සිත ගැන චිත්තං. අපි ඒකත් ඉගෙනගෙන තියෙනවා. යා තස්මින් සමේ චිත්ත මනෝමානසං අදයන් පණ්ඩරම් මනෝමනායතනම් මනින්ද්‍රය විඥාන විඥානක්ඛන්தோ අන්න තජ්ජා චක්කු විඥාන ධාතු. ඉදන් තස්මින් සමේ චිත්තං හෝති. මේ අපි කියන්නේ තාම චක්කු විඥාන සිත විපාක චක්කු විඥාන සිත ගැන. එතකොට ඊළඟට 438 ඡේදයට යනවා කතම තස්මින් සමේ උපේක්ඛා හෝති. උපේක්ඛාවත් ඒ විදිහටම මේ විස්තර කරලා තියෙනවා. චෛතසික වූ සාත වූ අසාත වූ. ඒ වගේම චිත්ත සම්පස්සයෙන් උපං අදුක්කම සුඛං කියන්නේ සැපත් නොවූ දුක් නොවූ. චිත්ත උපං දුක් නොවූ යම් වේදනාවක් වේද ඒක තමයි උපේක්ඛා වේදනාව කියන්නේ. ඊට පස්සේ 39 දී චිත්ත ඒකාග්‍රතා. ඒ කියන්නේ ඒකාග්‍රතා චෛතසිකේ තමයි යා තස්මින් සමේ චිත්තං තිති සම්තිති අවට්ටිති කියලා අපි අර පරයි ඉස්සෙල්ලා සිතේ කතා කරපු ටිකම තමයි. ආයි කියනවා 440 ඡේදයේදී තස්මින් සමේ මනින්ද්‍රියං හෝති. යා තස්මින් සමේ චිත්තං මනෝ මානසං අදයන් පණ්ඩරං අපි ඉස්සෙල්ලත් කිව්වනේ 437 දී චිත්තං කියලා. මම අතෙන්දි කිව්වා ධර්මතා 10ක් තියෙනවා කියලා. මේ චිත්ත මනින්ද්‍රිය දෙකම එකක් තමයි අපි එකක් වශයෙන් චෛතසිකයක් වශයෙන් ගන්නෙ. ඊළඟට උපේක්ඛින්ද්‍රියං. යා තස්මින් සමේ චේතසිකං නේවසතං නාසතං මෙතන අපි කලිනුත් කතා කළා උපේක්ඛින්ද්‍රිය. වේදනාවයි උපේක්ඛාවයි උපේක්ඛින්ද්‍රියයි කියලා ධර්මතා තුනක් මෙතන ඉදලා තියෙනවා. ඒ ධර්මතා තුනම අපි එකක් විදිහට අරගෙන තමයි චෛතසික 7යි කියලා කතා කළේ. ඊට පස්සේ ජීවිතින්ද්‍රිය. යා තේසං අරූපීනං ධම්මානං ආයුත්තිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්‍රිය. ඉදන් තස්මින් සමේ ජීවිතින්ද්‍රියං හෝති. එතකොට අපි මේ ටික ඔක්කොම කතා කළා. ඊළඟට ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්න අරූපිනෝ ධම්මා ඉම්‍යං ධම්මා අව්‍යාකත. එතකොට මෙන්න මේ පටිච්ච සම්පන්න වූ යම් අරූපී ධර්ම කෙනෙක් තියෙනවද මේ ධර්මය තමයි අව්‍යාකෘතයෝ කියලා කතා කරන්නේ. එතකොට එතන අපි දැන් 442 ඡේදයට එනකන් කතා කළා. 442 ඡේදය 443 ඡේදයේදී ඔන්න එතෙන්දි විස්තර කරනවා. 442 අවසානයේ බලන්න තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හෝති. එතකොට ඒ කොට්ටාස වාරය ඔබ ඉගෙනගෙන තියෙනවා කලින් කොට්ටාස වාරය. ඒ ධර්මතා ඔක්කොම ස්කන්ධ ආයතන ධාතු වශයෙන් වෙන්කොට දක්වනවා. මෙතන මේ කොට්ටාස වාරයේදී අපි 443 ඡේදයට ආවොත් ඒකෙන් තමයි විස්තර කරන්නේ සංඛාර ස්කන්ධය. එතකොට පස්සෝ චේතනා චිත්තස් ඒකාගතා ජීවිතයන් ඉන්ද්‍රියන් ඒවාපන තස්මින් සමේ කියලා ස්පර්ශය චේතනාව කවුරු හරි මොනවා හරි කියනවද? නෑ විනිතා මහත්මිය. හරි. එතකොට ඊළඟට සමා වෙන්න ලක්ෂ්මී මහත්මියව කෝ-හෝස්ට් කරනවා රෙකෝඩ් කරන මේ වීඩියෝස් වගේ කොන් වෙලා තියෙනවා. තෙරුවන් සරණයි. 443 ඡේදයට ආවම කතමේ ධම්මා අව්‍යාකත්තා. 444 ඡේදය මම දැන් කතා කරන්නේ කතමේ ධම්මා අව්‍යාකත්තා. දැන් අපි අතන මේ වෙනකන් කතා කළා පළවෙනි චක්කු උපේක්ඛා සාගත චක්කු විඥාන විපාක සිත්. එතකොට විපාක සිත කතා කළා. ඊළඟට දැන් උන්න අනිත් සිත් ටික මෙතන කතා කරනවා. කතමේ ධම්මා අව්‍යාකත්තා. අව්‍යාකත ධර්ම කියන්නේ මොනවද? යස්මින් සමයේ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සෝත විඥානං උප්පන්නං හෝති. මෙතන දැන් කියනවා අපි ඉස්සෙල්ලා කතා කළේ චක්කු විඥාන. දැන් මෙතන සෝත විඥාන.
චක්කු විඤ්ඤාණේ සෝත විඤ්ඤාණ උප්පන්නං හෝති උපේක්ඛා සාගතං. අන්න අර ධර්මතා 10ම එතන ආයි කතා කරනවා. ඊළඟට කියනවා සෝත විඤ්ඤාණයෙන්ද අරමුණ වන්නේ අපිට සද්ධාරම්මන. සද්ධාරම්මන. ඊළඟ සිත තමයි ගාන විඤ්ඤාණං උප්පන්නං හෝති උපේක්ඛා සාගතං ගන්ධාරම්මන. ඊළඟට ගාන විඤ්ඤාණ සිත අරමුණ තමයි ගන්ධාරම්මනේ. ඊළඟ විපාක සිත තමයි ජීවහා විඤ්ඤාණං උප්පන්නං හෝති උපේක්ඛා සාගතං රසාරම්මන. ඒ කියන්නේ ජීවහා විඤ්ඤාණ සිත උපේක්ඛා සාගත ජීවහා විඤ්ඤාණ සිත රසාරම්මණයක් තමයි අරමුණ කරලා තියෙන්නේ. ඊළඟට විපාකං කාය විඤ්ඤාණං උප්පන්නං හෝති. ඔන්න කාය විඤ්ඤාණයට එනකොට වෙනස් වෙනවා. දන්නවා සුඛ සහගත කාය විඤ්ඤාණය. කුසල් ගොඩේනේ අපි දැන් කතා කරන්නේ සුඛ සහගතං. ඊළඟට පොට්ටාරම්භණං ආරම්භණය තමයි පොට්ටාරම්භණය. තස්මින් සමේ අන්න අර ධර්මතා ඔක්කොම මේ විදිහට පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති සුඛං හෝති චිත්තස්ස ඒකාග්‍රතා හෝති මනින්ද්‍රියං හෝති සුඛේන්ද්‍රියං හෝති ජීවිතින්ද්‍රියං හෝති. ඒ විදිහට මේ ධර්ම දැන් අසමානයිනේ. චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවා විඤ්ඤාණ සුඛසහගත කාය විඤ්ඤාණ. අර ඉස්සෙල්ලා කියපු ටික උපේක්ඛා සහගතයි, මෙතෙන්ට එනකොට සුඛසහගතයි. මේ ධර්මතා සියල්ලම සමානයි. සියල්ලම සමානයි. එතකොට යේවාපන තස්මින් සමේ අර වගේම තමයි කතමේ ධම්මා අව්‍යා කතා කියලා පුච්චාව. ඊළඟට සමේ නිද්දේශය ධම්මොද්දේශය අප්පන. එතකොට ආයෙ මෙතන ඉඳන් විස්තර කරනවා එන්නේ ධර්මතා 10. දැන් එතන බලන්න 45 ඡේදයේදී පස්සේ විස්තර කරනවා. ඊට පස්සේ දැන් 46 ඡේදයේදී විස්තර කරන්නේ චක්කු සෝත ගාන ජීවහා කියන ඔක්කොම එක සමාන නිසා මෙතන කතා කරනවා කායිකං සුඛං කාය සම්පස්සජං වේදේ. කාය සම්පස්සදා සාතා සුඛ වේදනා. එතකොට මේ කියන්නේ තජ්ජා කාය විඥාන ධාතු සම්පස්සජා. බලන්න එතන දැන් අපි අතන කතා කළේ චක්කු විඥාන. ඊට පස්සේ සෝත විඥාන. දැන් මෙතන කියනවා තජ්ජා කාය විඥාන ධාතු සම්පස්සජං. එතකොට කාය විඥාන ධාතු ස්පර්ශයෙන් උපන් යම් කායික වූ මිහිරි බවක් වූ කායික සුඛයේ කාය ස්පර්ශයේ ඒ වගේ උපන් වේදනාවක්. ඒක සාත වූ සුඛ වූ වේදනාවක්. ඒක තමයි එතෙන්දී ඒකට අපි කියන වේදනා කියන චෛතසිකේ වේදනාව. ඊළඟට අපි 447 ඡේදයට යනවා. දැන් මෙතන අපි තව ටිකක් කතා කරමු. චක්කු විඤ්ඤාණ. දැන් ඉස්සෙල්ලා අපි කතා කළා චක්කු විඤ්ඤාණ සිත රූපාරම්මණයක් නිසා. ඊට පස්සේ 44 ඡේදයේදී විස්තර කරන්නේ සද්ධාරම්මණයක් නිසා උපදිනවා උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණ සිත. ගන්ධාරම්මණයක් නිසා උපදිනවා ගාන විඤ්ඤාණ සිත. රසාරම්මණයක් නිසා උපදිනවා ජීවහා විඤ්ඤාණ සිත. පොට්ටබ්බාරම්මණයන් නිසා උපදිනවා කාය විඤ්ඤාණ සිත. මේ විඤ්ඤාණ සිත් 4 චක්කු විඤ්ඤාණ සිත හා සමානයි. එතකොට ධර්මතා 10යි චෛතසික වශයෙන් 7යි සිතත් එක්ක ගත්තාම නාම ධර්ම 8යි. කුසල විපාක චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවා විඤ්ඤාණ කාය විඤ්ඤාණ කියන සිත්. එතකොට ඒවැ අරමුණු අපි කතා කළා රූපාරම්මණය සද්ධාරම්මණය ගන්ධාරම්මණය සසාරම්මණය පොට්ටබ්බාරම්මණය. එතකොට ස්වභාව ලක්ෂණ වශයෙන් මොකද්ද? චක්කු විඥාන සිත චක්කු විඥාන සිත එහෙම කරන්න බලයක් ඇති වෙන්නේ අරමුණ නිසායි. ඒ ආරම්මණය ස්ථාරම්මණයක් වෙන්නත් පුළුවන් අනිස්ථාරම්මණයක් වෙන්නත් උනවා. අතිස්ථාරම්මණයක් වෙන්නත් පුළුවන්. දැන් අපි මෙතන කතා කරන්නේ කුසල විපාක සිත නිසා මෙතන ඇති වෙන සිත අනිවාර්යයෙන්ම ස්ථාරම්මණයක්. එතකොට ස්ථාරම්මණයක් නම් අපි අතිස්ථාරම්මණයක් තව පස්සේ අපි එක කතා කරනවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සංඝයා දැකීම ආදී ස්ථාරම්මණයක්.
අපිට ඇති වෙනකොට මේ චක්කු විඤ්ඤාණ සිත උපේක්ඛා සහගතයි. මේ අරමුණ ග්‍රහණය කරගන්නේ අතිස්ථාරමයක් හෝ ස්ථාරම්මණයක් වශයෙන් තමයි. අපි හිතමු දැන් අපිට මේ බුදුපසේ බුදුමහරහතන් සංඝයා දැකීම ස්ථාරම්මණයක් වුණාට අන්‍යාගමිකයෙක් බුදුරුව දකිනකොට එයාට උපදින්නේ අරමුණ ස්ථාරම්මණයම තමයි. කුසල විපාක චක්කු විඤ්ඤාණයමයි. එයාට සම්පටිච්ච සම්තීරණ සිත් වලින් පස්සේ ඇති වෙන්නේ අකුසල්. එයා ඒක ගැටෙනවා. අරමුණට ආවේනික ප්‍රත්‍ය අපිට වෙනස් කරන්න බෑ. උදාහරණ වශයෙන් අපි ස්වභාවිකව බලමු මලකඳක් දකිනවා. මලකඳ ස්වභාවයෙන්ම අනිස්ථාරම්මණයක් නේ. තමන්ගේ අම්මා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තිරිසන් සතෙක් හරි වෙන්න පුළුවන්. වෙනත් කවුරු හරි වෙන්නත් පුළුවන්. ඒ මල මුත දේහයක් දකින්න එක අනිස්ථාරම්මණමයි. ඒක අසුභාරම්මණයක් නේ. ඒකත් එක්ක ගැටෙනවා. එතකොට ඇති වෙන්නේ දේශය. කෙනෙක් ලෝභය පහල කරගන්නත් පුළුවන්. කෙනෙක් ඒ ගැන කල්පනා කරලා මනස අවුල් කරගන්නත් පුළුවන්. අරමුණේ ස්වභාවය ඒකයි. ගන්න කෙනා තමයි මේක වෙනස් කරගන්නේ. ඒ නිසයි කියන්නේ අරමුණ කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. ගන්න පුද්ගලයා ගන්න ආකාරය අනුව තමයි ඒ අරමුණේ ගුණය හෝ යහපත, අගුණය හෝ අයහපත ප්‍රකට වෙන්නේ. එහෙම නැත්නම් අප්‍රකට වෙන්නේ. ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ සෝත ගාන ජීවහා කාය ඒ ආකාරයටම තේරුම් ගන්න ඕනේ. අනික් සියල්ල සමානයි. එතකොට 445 ඡේදයේ අපි කතා කළානේ 445 ඡේදයේ ඒවා ධර්මතා ටික විස්තර කරනවා 445 446 447 448 චේතනා 449 චිත්තං. එතකොට 449 සුඛං 451 තමයි චිත්තස් ඒකාග්‍රතා 452 මනින්ද්‍රිය 453 සුඛින්ද්‍රිය 454 තමයි ජීවිතේන්ද්‍රිය. එතකොට මේ සියල්ලම අර ඉස්සෙල්ලා වගේ අපි තේරුම් ගන්න ඕනේ සියල්ලම. එතකොට වටහා ගන්න පුළුවන් අපි ඒ කතා කළේ චක්කු විඤ්ඤාණ සිතේ 455ට එනකම් ඒ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, දිව්වා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන. එතකොට මෙතන 400 මම කතා කළා 454 අවසාන ඡේදයේදී තස්මින් කෝපන සමේ චත්තාරෝ කන්දා හොಂತಿ. අනිත් ඔකට ස්කන්ධ කීයද? එතන කීයද? ධාතු කීයද? ආහාර කීයද? ඉන්ද්‍රිය කීයද? පස්ස කීයද? ඒක කතා. විනිතා මහත්මිය සමා වෙන්න. මෙතන අපි දැන් 443න් මම නැවත පිටිපස්සට පොඩ්ඩක් යන්නම්. 443 අපි චක්කු විඤ්ඤාණය සිත මෙතන චක්කු විඤ්ඤාණ සිත අපි දැක්කා මෙතනින් අවසන් වුණා. ඊට පස්සේ ඒ විදියටම හින්දා සෝත ගාන જીවහා විස්තර කරන්නේ නැහැ. කාය විඤ්ඤාණය විතරක් සුඛ සහගත කාය විඤ්ඤාණය හින්දා මම මේ 445 ඉඳන් විස්තර කරන ධර්ම අදාළ වෙන්නේ සුඛ සහගත කාය විඤ්ඤාණයට කියන එක තේරුම් ගත්තද කියලා පොඩ්ඩක් බලමු අපි කතා කරලා. මොකද මුලින් කතා කරේ අපි උපේක්ෂා සහගත චක්කු විඤ්ඤාණය. ඒ විදියම තමයි ධර්මතා සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ මේ හතරම උපේක්ෂා සහගතයි. ඒකින්ද ධර්මතා විස්තර කරන්නේ නැහැ මේ තුනේ නැවතත්. චක්කු විඤ්ඤාණය විස්තර කරපු ධර්මතාමයි මේ තුනටත් අදාළ වෙන්නේ. ඊට පස්සේ කාය විඤ්ඤාණය විතරක් මේ පහෙන් කාය විඤ්ඤාණය වෙනස්, ඒක සුඛ සහගතයි. ඒ නිසා මෙතනින් පස්සේ විස්තර කරන ධර්මතා කාය විඤ්ඤාණයට තමයි අදාළ වෙන්නේ. ඒක අපිට වේදනාවේදී පේනවා මේ කාය විඤ්ඤාණ ධාතු කායික වූ මිහිරි බවක්. කියන්නේ සුඛ සහගත හින්දා මේ දිගටම 45 46 47 48 49 50 ඒ දිගටම මෙතෙන්ට වෙනකම් යන්නේ කාය විඤ්ඤාණයට අදාළව තමයි විස්තර කරන්නේ. මෙතන සුඛීන්ද්‍රිය. ඉස්සෙල්ලා හතරේ තිබුණේ උපේක්ඛා ඉන්ද්‍රිය. ඉතින් මම හිතන්නේ මෙතනක් තියෙනවා කායික සුඛං, කාය සම්පස්සජං, ඒවත් දකින්න ඕන, වෙනස දකින්න. මේ ඔක්කොම ධර්මතා විස්තර වෙන්නේ සුඛ සහගත කාය විඤ්ඤාණ කියන පස්වෙනි සිත සම්බන්ධයෙන්.
ඔව්. හොඳයි බොම් පිං ඔබතුමියට සම්පූර්ණ කරගන්න. හරි. යන්න. එතකොට ඒ කාය විඥාන සිතේ 454 ඡේදයේ ජීවිතින්ද්‍රිය විස්තර කළා. ඊට පස්සේ අපි ඒකේ අවසාන කොටසට ආවොත් එතන තමයි තස්මින් සමේ කෝපන සමේ චත්තාරෝ කන්දා හෝති. එතන කතා කරනවා ස්කන්ධ කීයද ආයතන කීයද ධාතු කීයද කියලා අර මුල් අපි සිතේ කතා කළා වගේ මෙතන කතා කරනවා. මොකද දැන් මිස්තේරුම් කළා දුන්නා චක්කුසෝත ගාන ජීවහා කියන සිත් අතර උපේක්ඛා සහගතයි කාය විඥාන සිත සුඛ සහගතයි. මොකද කුසල විපාක පැත්ත අපි කතා කරන නිසා මේ සිත සුඛ සහගත කාය විඥාන. එතකොට මේ සුඛ සහගත කාය විඥානයේ තියෙන ස්කන්ධ ආයතන ධාතු තමයි මේ 454 ඡේදයේ අවසානයේ විස්තර කරන්නේ. එතකොට ඒක දෙනම සංස්කාර ස්කන්ධයේ 455 ඡේදයේදී පස්සෝ චේතනා චිත්තේක 455 ඡේදය ඒවා විස්තර කළ දෙනවා. පස්සෝ චේතනා චිත්තස්සේකගතා ජීවිතයන් ඉන්ද්‍රියන් ඒවා පන තස්මින් සමයේ. එතකොට ස්පර්ශයේ චේතනාව චිත්ත ඒකාග්‍රතාවේ ජීවිතින්ද්‍රිය ඒවා කියන්නේ වේදනා ස්කන්ධය සබා සංඥා ස්කන්ධයත් තබලා විඥාන ස්කන්ධයත් නෑ. ඒ කියන්නේ ඒ වේදනා සංඥා සංකාර ස්කන්ධ නැතුව අන්‍ය වූ පටිච්චසමුප්පන්න අරූපී ධර්ම කෙනෙක් ඇද්ද? එන්නේ ඒ ටිකට තමයි සංස්කාර ස්කන්ධය කියන්නේ. එතකොට කුසල විපාකානි පංච විඥානානි කියන්නේ කුසල විපාක පංච විඥානියෝ දැන් කතා කළා අවසන් කළා. 456 ඡේදයට යන්න ඉස්සෙල්ලා මිස් අපි බලමුද කාටත් මේක තේරුණාද කියලා. හොඳයි. යම් එකතු කිරීමක් එහෙම නැත්නම් පැහැදිලි කර ගැනීමක් යම් අදහසක් තියෙනවා නම් යම් මහත්මයෙක් මෙතෙන්ට ඉදිරිපත් කරන්න. දැන් අපි කුසල විපාක පංච විඥාන සිත්තික අහේතුක කුසල විපාක සිත් 5ක් මේක අවසන් කරා. මෙතෙන්ට වෙනකන් යම් ප්‍රශ්නයක් ගැටලුවක් මේ කාරණයක් එකතු කරන්න තියෙනවා නම් කතා කරන්න මහත්මයා. තෙරුවන් සරණයි ප්‍රියන්ති මහත්මිය. හෙලෝ තෙරුවන් සරණයි ප්‍රියන්ති මහත්මිය. යන්න මහත්මයා ඇහෙනවා. පොඩි පැහැදිලි කිරීමක් කරගන්නයි මේ කතා කරේ. දැන් මේකේ 432 433 පටන් ගන්නවා කතමෝ තස්මින් සමේ පස්සෝ හෝති කියලා. එතකොට ඊට පස්සේ 433 විනාඩියක් ඉන්න මං එතෙන්ට යනකම්. මස්සේ දෙතනින් ඉස්සේ පටවල විඥාන ධාතු සම්පස්ස ජන් කියලා තමයි පටන් ගන්න. පාලි පැත්තෙන්ද බලන්න ඕනේ. 433 නේද මහත්මයා? ඔව්. හරි මේ පේන්නේ ඒක. අපි පාලි පැත්තට යන් එනවා ඔබතුමාට පාලි පැත්තෙන් බලන්න. දැන් කතමෝ තස්මින් මේක තමයි මේක සංඛ්‍යාව වැරදිලා දක්වලා තියෙන්නේ. මේක තමයි කියන්නේ මහත්මයා. මට පැහැදිලි කිරීමක් කරගන්න උනේ දැන් ඒකේ කතමෝ සමේ පස්සෝ හෝති කියන කොටයි ඊළඟට වේදනා හෝති කියනකොට චක්කු විඥාන ධාතු සම්පස්සජන් කියලා තමයි පටන් ගන්න. ඒ කියන්නේ පස්සේට චක්කු විඥාන ධාතු කියන එකක් එතන යෙදෙන්නේ නැතුවද කෙලින්ම පස්ස නෑ පස්සේ කියන එකට චක්කු විඥාන ධාතුවක් යෙදෙන්නේ නෑනේ. දැන් අපි පළවෙනි සිත බැලුවොත් දැන් මට ඒක පෙන්වන්න ගියොත් කාලේ යනවා. අපි පළවෙනි සිතෙත් මේ ආකාරයටම ස්පර්ශයක් පමණයි නේතන වෙන්නේ. එතකොට ඒක ඇත්තටම තාම ස්පර්ශයක් පමණයි. ආරම්මණයයි වස්තුවයි ගැටිලා ස්පර්ශය වීම විතරයි පස්සෙන් වෙන්නේ. ඊට පස්සේ තමයි වේදනාව එන්නේ. ඒ නිසා මෙතෙන්ට අර වේදනාවේ කිව්වා වගේ චක්කු විඥාන ධාතු සම්පස්සජං කියලා දෙන්නේ නැහැ. ඒක අපි පළවෙනි සිතේ දැක්කා. පළවෙනි සිතේ පස්සයට නෑ වේදනාවට තියෙනවා. දැන් 434 35 36 37 වෙනකම්ම ඒ විදිහට තමයි එන්නේ. පැහැදිලිද දන්නේ? තෙරුවන් සරණයි. කඩින් කඩ ඇහෙන්නේ ඔබතුමා. පැහැදිලි වුණාද? පැහැදිලි වුණා. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
දැන් අපි කතා කරන්නේ ඊළඟට කුසල විපාක මනෝ ධාතු 456 ඡේදය කතමේ ධම්මා අව්‍යාකත. එතකොට මේ අව්‍යාකෘත කවර ධර්මයේ අව්‍යාකෘත කියන පුච්චාව අහනවා. යස්මින් සමේ කාම වචරස කුසලස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනෝ ධාතු උපන්නා හෝති. එතකොට ඊට පස්සේ සමය නිर्देशය මෙතන උපේක්ඛා සාගත රූපාරම්මණං වා. එතකොට උපේක්ඛා සාගත රූපාරම්මණය. මෙතන මේ කතා කරන්නේ උපේක්ඛා සාගත සම්පටිච්ඡන සිත තමයි. සම්පටිච්ඡන සිත ගැන තමයි මේ කතා කරන්නේ. උපේක්ඛා සාගත සම්පටිච්ඡන සිත. අරමුණු පිළිගන්නා සිත. මේ සිත අපි කතා කරන සිත කුසල විපාක සම්පටිච්ඡන සිත. එතකොට චක්කු සෝත ගාන ජීවවා කාය කියන මේ පංච විඥානයන්ගෙන්ම මොකක් හරි අරමුණක් ගන්නවද? ඒ අරමුණ පිළිගැනීමේ කෘත්‍ය කරන්නේ මෙන්න මේ සම්පටිච්ඡන සිතෙන් තමයි. මේ සිත තුල ධර්මතා 12ක් තියෙනවා. බලමු අපි. පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං විතක්කෝ විචාරෝ උපේක්ඛා චිත්තස ඒකාග්‍රතා. මෙතන මොන්න බලාගන්න මනින්ද්‍රයන් කියන එක අඩු වෙලා තියෙනවා. ඒක දාගන්න ඕනේ 456 චිත්තස ඒකාග්‍රතා හෝති කියන තැන ඊළඟට උපේක්ඛින්ද්‍රයන් තියෙන්නේ මනින්ද්‍රයන් ඇතුළු වෙන්න ඕනේ එතෙන්ට. ජීවිතින්ද්‍රයන් සිංහල පැත්තේ තියෙනවා මනින්ද්‍රයන් උපේක්ඛා ඉන්ද්‍රයන් කියලා. ඒක මෙතන හදා ගන්න වෙනවා පාලි පැත්තේ. ඔව් පාලි පැත්තේ නෑ නේද? එතකොට එතන අපි කතා කළා මෙතන ධර්මතා 12ක්. හැබැයි ඒ තුල තියෙන චෛතසික 10යි. චෛතසික 10යි අපි ඉස්සෙල්ලත් කිව්වා චිත්තමනින්ද්‍රයන් කියන්නේ එකක්. එතකොට උපේක්ඛා වේදනා උපේක්ඛා උපේක්ඛින්ද්‍රයන් කියන්නේ එකක්. ඒ විදිහට ගත්තාම මේ සිත තුල ධර්මතා 12ක් තියෙනවා. ඒ තුල තියෙන චෛතසික 10යි. එතකොට සිත සමග එකතු වුණාම නාම ධර්ම 11ක් කියලා අපි ගන්නවා. චෛතසික 10 බලන්න 10 කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි විතක්ක විචාර අදිමොක්ඛ එකතු වෙනවා. එතකොට චෛතසික 10යි. ඒක පැහැදිලිද? ඊළඟට අපි යමු 457 ඡේදයට. 457 ඡේදයේ ඉඳලා 468 දක්වා ඡේද 11ක්ම අර ධර්මතා 10 තමයි දක්වන්නේ. ඒක වෙන වෙනම කියන්න ඕනේ නැහැ නේද මිස්? ඒක වෙනස විතරක් අපි කියමු. මෙතන වෙනසක් තියෙනවානේ මේ තීන තැන්වල තියෙන වෙනස. මේ විඥානය කියනකොට කොතනද මම සිංහල පැත්තේ කිව්වොත් මෙතන තියෙන්නේ 450. ඔව්. මෙතන කියන්නේ තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සජං කියලා 458. අපි අර ඉස්සෙල්ලා කතා කළේ චක්කු විඥාන සම්පස්සජං කියලා එහෙමනේ. ඒක ඔබතුමිය කියනවද? මෙහෙමයි දැන් අපි දැන් මෙතන ඒක ස්පර්ශයට එන්නේ නැති හින්දා ඉස්සෙල්ලා මහත්මයා ඇහුවා වගේ මනෝ ධාතු සම්පස්සයෙන් කියලා එන්නේ නැහැ. ස්පර්ශයෙන් කියලා විතරයි තියෙන්නේ. ඒකින්ද මේක එකමයි. 458 ඉඳන් 59 60 එතනදී දැන් අපි දන්නවා මේ සිට මනෝ ධාතු සිතක්. ඒ නිසා මනෝ ධාතු ස්පර්ශයෙන් උපන් කියන එක ඇතුළත් වෙලා තියෙනවා වෙනසක් හැටියට. වේදනාව අපි දැක්ක පළවෙනි සිතෙත් වේදනාව විස්තර කරා. ඒකේ මේකේ වෙනස තියෙන්නේ සංසන්දනය කරලා බලන්න මේ 458 ඡේදයයි පළවෙනි සිතේ වේදනාවයි විස්තර කරලා තියෙන ආකාරය මෙන්න මේකෙන් තමයි වෙනස් වෙන්නේ. මනෝ ධාතු ස්පර්ශයෙන් උපන්. ඒ විදිහටමයි සංඥාව මනෝ ධාතු ස්පර්ශයෙන් උපන්. චේතනාවත් ඒ විදිහටමයි. මෙතන එතකොට දාන්න ඕන මනෝ ධාතු ස්පර්ශයෙන් උපන් කියන එක තමයි වෙනස. ඒක තමයි පෙන්වන්න ඕනි තිබුණේ. මෙතන චිත්තය කියන තැනත් මනෝ ධාතුෙක් වේද. සමහර තැන්වල මනෝ විඥාන ධාතුෙක් වේද. සමහර තැන්වල චක්කු විඥාන ධාතුෙක් වේද. ඒ අදාළ සිත අයිති වෙන දැන් අපි දන්නවා මේ සම්පටිච්ඡන සිත අයිති වෙන්නේ මනෝ ධාතුවට. ඒක නිසා මනෝ ධාතුෙක් වේද කියලා තමයි විස්තර වෙන්නේ. එහෙම නැති තැන් මේවා ඒ විදියමයි. මේ විතක්කේ එකමයි. ਵਿਚාරේ එකමයි. හරි. තෙරුවන් සරණයි ඔබතුමියට. 468 ඡේදය අපි 194 පිටට ගියොත් 194 පිටේ 468 අවසාන කොටසේ අර වගේම
තස්මින් කෝපන සමේ චත්තාරෝ කන්දා හෝති. අන්න එතන මේ පෙන්නනවා කොට්ටාස වාරය. ස්කන්ධ 4යි ආයතන 2යි ධාතුයෝ හෝති තයෝ ආහාරා හෝති තීන ඉන්ද්‍රයානි හොಂತಿ. අන්නේ විදිහට එතන දක්වන්නේ කොට්ටාස වාරය. ඊට පස්සේ 469 සංඛාරස්කන්ධය අර විදිහටම දක්වනවා. එතකොට සංඛාරස්කන්ධය විස්තර ඉතින් පෙර පරිදිමයි. ඒක නිසා ඒක විස්තර කරන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මම හිතනවා. මෙතෙන්ට එනකන් තේරුණාද ඔබ සියලු දෙනාටම? ප්‍රියන්ති මිස් පොඩ්ඩක් අපි බලමුද? දැන් මෙතන අපි දැන් මේ කතා කරේ මනෝ මේකේ මේ ධම්මසංගණී ඒ විදිහට තමයි විස්තර කරලා තියෙන්නේ. අපි එතන මුලට යන් මනෝ ධාතුව පටන් ගත්ත තැනට මේක මනෝ ධාතුව කුසල විපාක මනෝ ධාතුව කියලා තමයි කියන්නේ. එතකොට අපි දැනගන්න ඕන මේක කුසල විපාක සම්පටිජ්ජන සිත කියලා. ඒක දැනගන්නේ කොහොමද? දැන් මනෝ ධාතුවට එනවා සිත් තුනක්. කුසල විපාක සම්පටිජ්ජන සිතයි, අකුසල විපාක සම්පටිජ්ජන සිතයි, පංචද්වාර වර්ජන සිතයි. එතකොට ඒ තුනෙන් මේක මොකද්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. කුසල කර්මය නිසා මේක කුසල විපාක සිතක් වෙන්න ඕන. ඊට පස්සේ පංචද්වාර වර්ජන සිත විපාකයට එන්නේ නැහැ. ඒක ක්‍රියාසිතක්. ඒක හින්දා මේ සිත සම්පටිජ්ජ කුසල විපාක සම්පටිජ්ජන සිත කියලා අපිට වටහා ගන්න පුළුවන්. මේ ධම්මසංගණියේ ධර්මය විස්තර කරන තැන්වල මේ විදිහට තමයි කියන්නේ කුසල විපාක මනෝ ධාතු, කුසල විපාක මනෝ විඥාන ධාතු කියලා. ඒතර අපි දැනගන්න ඕනේ මේ සිත මොකද්ද කියලා. කුසල විපාක මනෝ ධාතු තුනෙන් මොන සිතද කියන එක තේරුම් ගන්න තමයි මේවා බැලුවම කුසල කර්මයේ හින්දා විපාක සිතක් හින්දා මේක කුසල විපාක සම්පටිජ්ජන සිත කියන එක වටහා ගන්න පුළුවන්. තවත් මෙතන වෙනසක් තියෙනවා. මම මේ පාලි පැත්ත ඔබතුමිය කියන්න මේ සිංහල පැත්තේ මෙතන ඇති වේයයි. මේ වචනේ මේ සිතේ මේ විදිහට දක්වලා තියෙන්නේ. මොකද මෙතන ඇත්තටම මේක සම්පටිජ්ජන සිත නිසා අපිට ඉස්සෙල්ලා මං අනිත් ඡේදයක් කියන්නම්. ඡේදයට ගෙනිච්චොත් කාලයක් නිසා අපි චක්කු විඥාන සිත බැලුවොත් 432 කියන්නේ කාමාවචර කුසල කර්මය කළ හේයින් රැස් කළ හේයින් කියලා. මෙතන තියෙන කුසලය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බණය. එතන තියෙන රූපාලම්බණය වූ. මෙතන තියෙන රූපාලම්බණය ඇති වේයයි. ඒ වෙනස්කම් දකින්න මං කියපු එක තේරුණාද මන් දන්නේ. ඡේදය 432ත් එක්ක පාලියෙත් වෙනසක් තියෙනවද? පාලි වලත් වෙනසක් තියෙනවද කියලා බලමු පොඩ්ඩක්. අපි සිංහල වෙනස තේරුම් ගත්තද කියලා බලමු. 432යි 456යි වෙනස දකින්න. 432 කියන්නේ චක්කු විඥාන සිත. එතන කෙලින්ම ආරම්මණය කියන රූපාලම්බන වූ කියලා. මෙතන තියෙන රූපාලම්බනය ඇති වේවයි. මොකද මෙතන කියන කාර්යය තියෙන්නේ සම්තිරණ සම්පටිජ්ජන කාර්යය. අරමුණු පිළිගන්න. අපි පාලි පැත්ත බලමු. රත්නායක මහත්මයා කියපු ආකාරයට ඔබතුමිය විස්තර කරන්න වේ. ඒක 456 නේද කියන්න තියෙන්නේ? මෙන්න මේකේ බලන්න මේ විදිහට තියනවාද කියලා. 456 කම්පෙයාර් කරන්න 432ත් එක්ක. 432 දැන් ඔබතුමිය කිව්වා වගේ අස්වින් සමේ කාමාවචරස කුසලස්ස කම්මස කතත්තා උපචිතත්තා විපාකං විඥාන චක්කු විඥානං uppannං හෝති. එතකොට ඒ වාක්‍ය එකම විදිහට තමයි දෙකේම තියෙන්නේ. ඊළඟට උපන්නන්ද මෙතන uppannා නේද? ඒ uppannං හෝති. මෙතන uppannා හෝති. යන්න එතන වෙනස් වෙනවා. වෙනස් වෙනවනේ. ඔව්. මේකේ තේරුම පාලි තේරුම අපිට කියන්න පුළුවන්ද රත්නායක මහත්මයා? හරි. uppannං සහ uppannා කියලා දෙක වෙනස්. මනෝ ධාතු අපිට බලමු කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලලා පස්සේ කියන්නම්. දැන් අපි මේක වෙනස දකින්න මේක සිංහල පැත්තෙන් තේරුම් කරපු ආකාරයට මෙතන කියන්නේ රූපාලම්බණය වූ කියනවා චක්කු විඥාණයට. ඊට පස්සේ 56 කියන්නේ රූපාලම්බණය ඇති වේයයි. ඇති වේයයි. ඒ වෙනස සඳහන් කරගන්න වෙනස දකින්න. අතන කියන්නේ රූපාරම්මණය උපදනේ වේද කියලා. ඒක තමයි වෙනස.
යම් මහත්මයක් මොකක් හරි විස්තරයක් කිව්වා නේද? ටිකක් පැහැදිලි නෑ හයියෙන් කියන්තනි සර උපේක්ඛා සහ ගතං එකක තියෙන්නේ අනිත් එකේ උපේක්ඛා සහ ගතා කියලා. ඒ වෙනසක් ඇති. ඔව්. ඒක එච්චර ඒක ඒක වචනේද? මම හිතන්නේ මෙතනින් තමයි යන්නේ uppannං සහ uppannා කියලා. අපි ඒකේ පාලි තේරුම බලමු ඉදිරියට හොයාගන්න පුළුවන් වේද කියලා. නමුත් මෙතන සිංහල පැත්තෙනුත් පෙන්නනවා වෙනසක්. ඒක දකින්න. අරක කෙලින්ම uppannā උපදනේ වේද මෙතන රූපාලම්මනේ ඇති වේවයි. රූපාලම්මනේ සද්දාලම්මනේ ගන්ධාලම්මනේ රසාලම්මනේ ස්පර්ශාලම්මනේ ඇති වේවයි. ධම්මාලම්මනේ ඇති වේවයි. එහෙම තමයි ඒකේ තියෙන්නේ. අපිට වෙනත් මෙතෙන්ට වෙනකන් යම් වෙනත් අදහසක් පැහැදිලි කිරීමක් අවශ්‍ය මහත්මයෙක් ඉන්නවනම් නැත්නම් අපිට ඉදිරියට යන්න පුළුවන්. හොඳයි අපි ඉදිරියට යමු විනීතා මහත්මිය. හොඳයි තෙරුවන් සරණයි. කුසල විපාක මනෝ විඥාන ධාතු සෝමනස්ස සහගතා. ඒ කියන්නේ 470 ඡේදයට අපි දැන් ආවා. මේ කතමේ ධම්මා අව්‍යාකත. අව්‍යාකත ධර්මයෝ මොනවාද කියලා කතා කරනවා. කතමේ ධම්මා අව්‍යාකෘත. එතකොට ඊළඟට ඒකේ ඒ පුච්චාව ඊළඟට යස්මින් සමයේ කාමවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනෝ විඥාන ධාතු uppannā හෝති. එතකොට කුසල විපාක මනෝ මේක සෝමනස්ස සහගත කුසල විපාක නෑ 470 මේ සිත සෝමනස්ස සහගත කුසල විපාක සම්තිරණ සිත. කුසල විපාක සම්තිරණ සිත තමයි මේ කතා කරන්නේ. එතකොට ඊට පස්සේ දැන් මේකේ ආරම්මන ඔක්කොම තියෙනවා. රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමයෝ සමේ එතනත් ධර්මතා ටික ඊළඟට කියනවා පස්සෝ වේදනා සංඥා චේතනා චිත්තං විතක්කෝ විචාරෝ ප්‍රීති සුඛං චිත්තස ඒකාගතා මනින්ද්‍රයන් සෝමනසින්ද්‍රයන් ජීවිතින්ද්‍රයන් හෝති. එතන එනකොට බලන්න දැන් එතනත් ධර්මතා ඔක්කොම කතා කරනවා 13ක් කතා කරනවා. ධර්මතා 13ක් කතා කරනවා. ඒ ධර්මතා 13 අපි දැන් ආයි කියන්න ඕනේ ඒක දන්නවා ධර්මතා 13ක් කතා කරනවා. එතකොට මේ සෝමනස්ස සහගත කුසල විපාක සම්තිරණ සිත මේ සම්තිරණ සිත කෘත්‍ය දෙකක් කරනවා. මොනවාද කෘත්‍ය දෙක? සම්තිරණ කෘත්‍යයයි තදාරම්මන කෘත්‍යයයි. එතකොට මේකේ ඡන්දයයි විරියයි යෙදෙන්නේ නැහැ. මොකද අපේ පෙර සූදානමක් නැතිවම කැමැත්තක් නැතිවම මේ දේ ඉබේම සිද්ධ වෙනවා. ඒ වගේ වීරියක් කරන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ වීරියක් කරන්න. ඒ නිසා යෙදෙන චෛතසික 11යි සිතත් සමග නාම ධර්ම 12යි කියලා තමයි ගණන් ගන්න. හොඳට බලන්න. එතකොට අපි කිව්වා කාමාවචර කුසලස්ස කම්මස්ස කාමාවචර කුසල කර්මය කළ හේයින් එතකොට රූපාරම්මණය ඇති වෙනවා සද්ධාරම්මණය ඇති වෙනවා ගන්ධාරම්මණය ඇති වෙනවා රසාරම්මණය ඇති වෙනවා පොට්ටබ්බාරම්මණය ඇති වෙනවා ධම්මා. එතකොට මේක යමේ කරමුණු කොල්ල සෝමනස්ස සහගත විපාක මනෝ විඥාන ධාතු. ඒ කියන්නේ සෝමනස්ස සහගත සම්තිනසිත ඉපදුනාද ඒ සමයෙහි ඒක ඇතුළත් වෙන ධර්මතා තමයි ඔය දැන් කියන්නේ පස්සෝ හෝති වේදනා හෝති අන්තිමට ජීවිතින්ද්‍රයන් හෝති කියලා. එතකොට 13ක් ධර්මතා 13ක් තියෙනවා. එතකොට විනිතා මහත්මිය අපි මෙතන කියමුද වැඩි උනේ මොකද්ද කියලා. ඉස්සෙල්ලා 12යි දැන් මේ සිත සෝමනස්ස සහගතින්ද වැඩි උනේ මොකද්ද කියලා. ඔව් සෝමනස්ස සහගත වෙනකොට මෙතන දැන් අපිට විතක්ක ਵਿਚාර තිබුණේ නැහැ නේද ඉස්සෙල්ලා. විතක්කේ විචාර තිබුණා අපිට ප්‍රීතිය වැඩි වුණා සෝමනස්ස සහගතින්ද. ඔව් ප්‍රීතිය එකතු වුණා. වේදනාව වෙනසක් නැහැ. ඒ වේදනාව වෙනුවට මේ සුඛ වේදනාව ආවා. ප්‍රීතිය එකතු වුණා. ඒකින්ද තමයි 13 උනේ ඉස්සෙල්ලා සිතත් එක්ක බලන්න. අර 12ට
වැඩි උනේ ප්‍රීතිය තමයි නේද? ඊට පස්සේ 471 ඉඳලා අර විදිහටම ඒ ධර්මතා තමයි විස්තර කරන්නේ. 471 පස්ස ස්පර්ශය ඊළඟට 472 දී වේදනාවත් අර විදිහමයි. 473 දී සංඥාව විස්තර කරනවා. 474 දී චේතනා, 75 දී චිත්තං, 76 දී විතක්ක, 77 දී විචාරය, 78 දී ප්‍රීතිය අපිට කලින් හම්බ වෙලා නැහැනේ. යා තස්මින් සමේ පීති පාමොජ්ජං ආමෝදනා පමෝදනා හාසෝ පහසෝ විචිත්ති ඕදග්ගං අත්තමනතා චිත්තස්ස අයං තස්මින් සමේ ප්‍රීති හෝති. එතකොට මේ ප්‍රීතිය විස්තර කරනවා අර යම් ප්‍රීතිය ප්‍රාමෝද්‍ය කාමෝදනාකාරයේ ප්‍රමෝදනාකාරයේ හර්ෂයේ ප්‍රහර්ෂයේ ප්‍රීති ධනයේ උද්ද වැඩි ගිය බවක් චිත්තයේ සතුරු බවක් මේ කොට විස්තර කරලා තියෙන ප්‍රීතිය කියන තමයි. එතකොට මේ 478 79 ඡේදයෙන් සුඛං හෝති සුඛය ගැන කියනවා. යතස්මින් සමේ චේතසිකං සුඛං චෛතසික වූ යම් මිහිරි බවක් සාත්තං සුඛං වේදිතං චෛතසික සුඛයක් චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා චිත්ත ස්පර්ශයෙන් උපං සාත සුඛ වූ වේදනාවක් සාත සුඛ වේදනාවක් වේද ඒක තමයි සුඛ කියලා කියන්නේ. 480 දී කියනවා චිත්තස්ස ඒකාග්‍රතා හෝති. අපි දන්නවා චිත්තස්ස තිති සම්තිති ආවට්ටිති කියලා අපි ඒක විස්තර කරා. ඊට පස්සේ කතම තස්මින් සමේ මනින්ද්‍රියං හෝති. මනින්ද්‍රියත් අපි විස්තර කරානේ මනෝ මානසං ආදයන් පණ්ඩර මනෝ මනායතන මනින්ද්‍රියං ඊට පස්සේ 432 ඡේදයට ගියාම එතන සෝමනස්ස ඉන්ද්‍රිය තමයි විස්තර කරන්නේ 482. 482 සෝමනස්ස ඉන්ද්‍රිය 483 ජීවිතින්ද්‍රිය ඊළඟට අප්පනා වලට ආව ඒව පන්තස්මින් සමේ අඤ්ඤේපි අත්ති පටිසම්පන්න ආරෝපිනෝ ධම්මා. එතනට ඒ විස්තර පෙර පරිදිම විස්තර කළා 483 ඡේදය තමයි ඒකේ යට කොටස. 483 ඡේදේ යට කොටසේ ආයි කියනවා තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හෝති ද්වායතනානි හොන්ති දේව ධාතුයෝ හොන්ති. අන්න එතන විස්තර කරන්නේ මොනවද? ස්කන්ධ ආයතන ධාතු ආහාර ඒ සියල්ල විස්තර කරනවා 483 ඡේදයේ අවසාන කොටසින්. ඒකට අපි කියනවා කොට්ටාස වාරය කියලා. ඊළඟට 484 ඡේදයේදී සංසාර ස්කන්ධය විස්තර කරනවා කතමු තස්මින් සමේ සංකාරස්කන්ධෝ හෝති කියලා. එතන සංකාරස්කන්ධය අර විදිහටම විස්තර කරනවා. ඒ විදිහට තමයි මේ සිත විස්තර කරලා තියෙන්නේ. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. කුසල විපාක මනෝවිඤ්ඤාණ ධාතු සෝමනස්ස සහගතා කියන සිත තමයි අපි කතා කරේ. ඒ සිත සෝමනස්ස සහගත සම්තිරණ සිත. අපි ඒක දැක්ක හොයාගන්න ආකාරය. එතකොට ඒ සම්බන්ධයෙන් යමක් කියන්න තියෙනවා. මෙතන අපි කලින් කතා කරපු සිතට වැඩිය ප්‍රීති කියන චෛතසිකේ එහෙම නැත්නම් ධර්මය වැඩි. ඒ නිසා 13ක් වුණා. ඉස්සෙල්ලා සිතේ 12යි ආවේ. මෙතෙන්ට වෙනකන් යම් අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් දැන් ප්‍රකාශ කරන්න පුළුවන් යම් මහත්මියෙකුට. නැත්නම් අපි ඉදිරියට යන්. මේ දැන් අපිට තියෙන්නේ මේ සිත. හරි. ඔව් හරි තෙරුවන් සරණයි. දැන් තියෙන්නේ කුසල විපාක මනෝවිඤ්ඤාණ ධාතු උපේක්ඛා සහගත. 485 ඡේදයේ කතමේ ධම්මා අව්‍යාකත. මොනවද මේ අව්‍යාකෘත ධර්ම? මෙතන කතා කරනවා උපේක්ඛා සහගත සම්තිරණ සිත. එතකොට යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස අර විදිහටම කියනවා උපේක්ඛා සහගත රූපාරම්මණං වා එතකොට පෙය්‍යාලමගේ රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං වා පනරබ තස්මින් සමේ පස්සෝ හෝති. එතන යෙදෙන ධර්මතා දැන් කතා කරනවා. පස්ස වේදනා සංඥා චේතනා චිත්තං විතක්කෝ විචාරෝ උපේක්ඛා චිත්තස ඒකාග්‍රතා මනින්ද්‍රිය උපේක්ඛින්ද්‍රිය ජීවිතින්ද්‍රිය. මේ සිතේ යෙදෙන ධර්මතා ඔක්කොම තියෙන්නේ 12යි. මෙතන උපේක්ඛාවින්ද අර ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. උපේක්ඛා සාගතයි.
එතකොට ඒ තුල තියෙන චෛතසික ඔක්කොම 11යි. චෛතසික 11යි ධර්මතා 12යි. එතකොට ඊළඟට ඒ සිතේ යෙදෙන පස්සේ ස්පර්ශයේ ඉඳන් 486 ඡේදයේදී පස්ස ඊළඟට 487 දී වේදනාව 400 මෙතන අදුක්කම සුඛං වේදිතං කියලා තමයි කියන්නේ. මොකද මේක උපේක්ඛා වේදනාව. චේතසිකං නේව සාතං නාසාතං චේතෝ සම්පස්සජං අදුක්කම සුඛ වේදිතං චේතෝ සම්පස්සජා අදුක්කම සුඛ. එතකොට කියනවා මෙතන මනෝ විඥාන ධාතු ස්පර්ශයෙන් උපන් චෛතසික වූ මිහිරි අමිහිරි. එතකොට චිත්ත සම්පස්සයෙන් උපන් නොදුක් නොසුව කියන්නේ අදුක්කම සුඛ වේදනාව නැත්නම් උපේක්ඛා වේදනාව. එහෙම යම් වේදනාවක් තියෙනවා ඒක තමයි වේදනාව කියලා තමයි මෙතන කතා කරන්නේ. 488 දී එනවා අපි සංඥාව ගැන කතා කරනවා. 489 දී චේතනාව ගැන කතා කරනවා. 490 දී චිත්තය මනෝමානසං අධයම් පණ්ඩරම් මනෝමනායතනං කියලා කතා කළේ ඒක. ඊළඟට 491ට එනකොට අපි විතක්කය කියනවා. විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා කියලා විතර්කය ගැන කතා කරනවා. අපි දැන් මේක ඔක්කොම අර පළවෙනි කුසල් සිතේදී කතා කරලා තියෙන නිසා ඊළඟට අපි 492 ඡේදයේදී විචාරය ගැන කතා කරනවා. 493 ඡේදයේදී උපේක්ඛාව කතා කරනවා. 494 දී චිත්තස්ස ඒකාග්‍රතා චෛතසිකය ගැන කතා කරනවා. ඊළඟට 495 දී මනින්ද්‍රයන් ගැන මනින්ද්‍රය ගැන කතා කරනවා. 496 දී උපේක්ඛින්ද්‍රය, 497 දී ජීවිතින්ද්‍රය. ඊට පස්සේ අන්තිමටම ඒවපන් තස්මින් සමය අඤ්ඤේපි අත්ති පටිච්චසමුප්පන්න අරූපිනෝ ධම්ම ඉමේ ධම්ම අව්‍යාකත. දැන් එතන අප්පනා ඒ කොටස. ඊට පස්සේ 497 ඡේදේ අවසානයේම කතා කරනවා තස්මින් කෝපන සමේ චත්තාරෝ කන්දා හෝති. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලත් ඔය ටික ඔක්කොම කියවනේ. එතකොට මේ කියන්නේ කොට්ටාස වාරය. කොට්ටාස වාරය ඊළඟට 98 ඡේදයේදී සංකාරක්ඛන්දේ ගැන කතා කරනවා. පස්සෝ චේතනා විතක්කෝ විචාරෝ තේසග්ගතා ජීවිතින්ද්‍රයන් යවපන තස්මින් සමය අඤ්ඤේපි අත්ති පටිච්චසමුප්පන්න අරූපිනෝ ධම්මා තපෙත්වා වේදනක්ඛන්දං තපෙත්වා සංඥාක්ඛන්දං තපෙත්වා විඥානක්ඛන්දං අයං තස්මින් සමේ සංඛාරක්ඛන්தோ හෝති. මේ ධම්මා අව්‍යාකත. මෙන්න මේ ධර්මය තමයි අව්‍යාකත ධර්ම. එතකොට කුසල විපාක මනෝ විඥාන ධාතු උපේක්ඛා සාගත සිත මෙතනින් අවසන් වෙනවා. හරිද? ඊළඟට අපි 204 පිටට එනවා අට මහා විපාක. එතකොට මේ විපාක සිත් 8 අපි මේවා කුසල් සිත් 8 කලින් කතා කරලා තියෙනවනේ. කුසල් සිතේ යෙදෙන පරමාර්ථ ධර්ම සමානයි. මේ සමාන නිසා මෙතන විස්තරයක් එහෙම ඉදිරිපත් කරන්නේ මාතෘකා වශයෙන් තමයි කියලා තියෙන්නේ. මොනවා හරි කියන්න හදවද මිස්? මම මේක පොඩ්ඩක් අට කතාව ගෙනලා පෙන්නන්නද මේ විනිත මහත්මිය? හරි කමන්නේ. සමා වෙන්න. අපි අට කතාවට යමු. අට කතාවේ 119 වෙනි පිටුව. 119 වෙනි පිටුව බලන්න අට කතාව තියෙන අය. හරි. මෙතනින් පටන් ගන්න අෂ්ටමහා විපාක. දැන් මෙතන මම දැක්ක කරුණු දෙක තුනක් තියෙනවා. මේක කියන්නේ අලෝභෝ අර අපි දැක්ක අලෝභ අදෝෂ අමෝහ කියලා කර්ම අව්‍යකත මූල තියෙනවා. ඒ අව්‍යකත මූල වලට කියන්නේ අලෝභෝ අව්‍යකත මූල. කුසල මූල නෙමෙයි අකුසල මූල නෙමෙයි. මේක අව්‍යකත සිත් නිසා අව්‍යකත මූලං කියන ආදී කියන ලදී. ඊට පස්සේ මෙතන තියෙන තවත් වැදගත් කරුණු කීපයක් තමයි කාමාවචර කුසලයන්හි කර්මද්වාර කර්මපත පුණ්‍යක්‍රියා වස්තු පිළිබඳ යම් වේදේ කියන ලද එය මෙහි නැත. ඒකට මෙතන කර්මපත යෙදෙන්නේ නැහැ මේවා විපාක සිත් හින්දා. ඊළඟට කරුණා මුදිතා පමණක් නොව විරතියුද මෙහි නොවේ. විපාක සිත්වල
කරුණා මොකද සත්වාරම්මන මෙතන කියනවා ඒවා පණ කියන්නේ මේවා යෙදෙන ඒවා පණ ධර්මවල ඒවා පණ කියන්නේ කරුණා මුදිතා කියන ලදද ඒවා සත්වාරම්මන බැවින් විපාකයන්හි නොමැත. සත්වයක් ඉන්න ඕනි හින්දා විපාකවල නැහැ. අපි පළවෙනි අවුරුද්දේ කරා මේ විපාක සිත්වල යෙදෙන චෛතසික මොනවද කියලා. ඒතකොට කරුණා මුදිතා යෙදෙන්නෙත් නැහැ, විරති තුන යෙදෙන්නෙත් නැහැ. ඒක වෙනසක් ඒක දකින්න. ඊළඟට අසංකාරික කුසලයට සමානමයි ඒ විදිහට කියනවා අසංකාරික කුසලය අසංකාරික විපාකමයි ওই විදිහට කියලා ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා මෙහි අධිපතිහු නැත්තාහ අපි දැක්ක කාමාවචර කුසල සිතේ අපි අධිපති ධර්ම හැටියට බැලුවා එතකොට ඡන්දාදීන් අධිපති ධර්ම මෙහි යෙදෙන්නේ නැහැ ඕක අනිත් සියල්ලම අෂ්ට කුසලයේ කියන ලද්දේම වේ කියලා මේක අවසන් කරලා තියෙනවා අපි නැවත ප්‍රකරණයට ගියොත් ප්‍රකරණයේ වැඩි විස්තරයක් කියන්නේ මෙතන මේකේ එළියට යන්න ඉස්සෙල්ලා යම් දෙයක් පැහැදිලි කරගන්න කරුණක් එකතු කරන්න තියනවාද කාමාවචර මහ කුසල විපාක 8 තමයි මේ කතා කරන්නේ. ඔව් මිස් මං තව ටිකක් කතා කරන්නද? දැන් මං සංගණියට යන්නද? ධම්ම සංගණියට? මෙතෙන්ටද? ධම්ම සංගණිය 499 තේද? හොඳයි මහත්මිය මේක පෙන්නනවා. හොඳයි. අපි පොඩ්ඩක් මේ ඡේදයේ කියෝ ගමු. යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස කම්මස කතත්තා උපචිතත්තා විපාකා මනෝ විඥාන ධාතු උපන්නා හෝති. එතකොට මේක සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත. ඊට පස්සේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අර පළවෙනි සිත සසංකාර අසංකාර කියන එක අපේ ධම්මසංගණි පොතේ පෙන්නන්නේ සසංකාර විතරයි. එතකොට මෙතන මේ සිත් 8ම පෙන්නනවා. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත, සෝමනස් අසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික, සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංකාරික, උපේක්ඛා සහගත ඒ වගේම 4යි. එතකොට කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් තමයි මේ 8 මහා විපාක ලැබෙන්නේ. මේ 8 මහා විපාක අපි කොටස් දෙකකට බෙදා ගත්තොත් ඒක අපිට බෙදා ගන්න පුළුවන් ත්‍රි හේතුක විපාක, ද්වි හේතුක විපාක කියලා කොටස් දෙකකට. ඉතින් මේ සිත් වලින් පටිසන්ධි, භවාංග, තදාරම්මන, චුති ආදී කෘත්‍ය 4ක් කරනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්ධි ලබන්නේ ඥාන සම්පයුක්ත සිත් 4ෙන්. ත්‍රි හේතුක ප්‍රතිසන්ධි ලබන්නේ කොහෙද? අපි හිතමු මරණාසන්න ජවන වීතියේදී ඇති වෙනවා සංකාර කම්ම. ඊට කලින් ඇති වෙනවා අවිද්‍යා තණ්හා උපාදාන. එතකොට යම් කිසි කෙනෙක් පින්කමක් කරනවා ප්‍රාර්ථනා පිහිටවාගෙන. කම්ම කියන එක අපි ගමු. මේ කරන කුසලයෙන් මට ඒකාන්ත වශයෙන් ලෞකික සැප විඳිමින් දුක්ඛාදී ආරි සත්‍ය අවබෝධ කරගන්නට පාරමී පුරා ගනිමින් කෙලවර නිවන් දකින්නට ලැබෙවා කියලා හිතාගෙන. එතකොට අපි කරගත්ත කුසල් අතර ප්‍රාර්ථනා පිහිටවා ගන්න අවස්ථාවේදී තමයි අවිජ්ජා තණ්හා උපාදාන කියන ක්ලේශ වට්ටය සකස් වෙන්නේ. අපි හිතමු තරුණ කාලයේදී තමයි පින්කම කළේ. ඒ පින්කම මතක් කර කර මරණාසන්න මොහොතට පැමිණෙනවා. Taman ඉස්සෙල්ලා කරපු කුසල කර්මයක්. ඒක මතක් කර කර දැන් වය උද්දයි කොහොම හරි අර සංකාර කම්ම වශයෙන් ක්ලේශ සිත පහළ වුණාට පස්සේ ජවන් සිත් පහෙන් තමයි ඊළඟ භවයේ උප්පත්තිය ගෙන දෙන්නේ. එතකොට මහා විපාක සිත් 4ට අනුයාත වෙච්ච කුසල් 4 උපදිනවා. ඒ කුසලට අනුරූපව විපාක දෙනවා. තමා බලාපොරොත්තු තැන උප්පත්තිය ලබන්න පුළුවන්. ඒක සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතක් නම් කුසලයා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්තයි. මේ විදිහට තමයි අතීත භවයයි මේ භවයයි සම්බන්ධ කරගන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් සමහර වෙලාවට මේම කිරීමෙන් ආත්ම සංඥාව ගොඩනගෙනවා කියලා. ආත්ම සංඥාව ගොඩනගෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම කුසල් කරන්නේ ලෞකික සැප පිණිස නෙවෙයි ලෝකෝත්තර යම්කිසි සැපයක් සදායි කියලා තමයි හැම වෙලාවෙම කුසල් කරන්නේ. ඒ වගේම මරණාසන්න කාලයේදී අපි දාන සීල භාවනා ආදී අප්‍රමාණ කුසල් සිද්ධ කරගත්තාම ඒ කුසල් අපිට නිදුක් නිරෝගී බව ගෙන දෙනවා. හිතින් හිතනකොටම මැවිලා ඉවරයි. ඒ වගේ කුසල් තමයි අපිට ඊළඟ භවයේ ඉස්සරහට ගෙනියන්න
අනිවාර්යයෙන්ම නිවැරදිව තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ මොන න්‍යායයටද අයිති වෙන්නේ කියලා. එතකොට මරණාසන්න මොහොතේදී ඥාන විප්පයුත් කුසල් සිතක් උපදිනවා. එහෙමනම් ඊළඟ භවයේ යාගේ ඊළඟ භවයේ උප්පත්ති ලබන්නේ ඥාන විප්පයුත් කුසල් සිතකට අනුරූපවයි. කුසලයේ ඥාන විප්පයුත් නම් විපාකයක් ඥාන විප්පයුත්යි. ත්‍රි හේතුක විපාක ද්වි හේතුක විපාක තෝරගන්නේ ඥාන විප්පයුත් සිතකින් ප්‍රතිසන්දිය ලැබුවම ද්වි හේතුකයි. කිසිම වෙලාවක නුවණ වැඩෙන පින්කමක් එයා කරන්නේ නැහැ. ඒව කරන්න කැමති නැහැ. ඥාන සම්පයුක්ත යමක් කරන්නේ නැහැ. එයා භාවනා කළාට ධානයක් උපදින්නේ නැහැ. සමාධිය සමාපත්තියක් උපදින්නේ නැහැ. උප්පත්ති ද්වි හේතුකයි. මහා විපාක සිත් ඔය විදිහට තමයි අපිට කෙටියෙන් කතා කරන්න තියෙන්නේ. මේ සිත්වල විරතිය දෙන්නේ නැහැ. හේතුව විරති කියන්නේ විරමණය, වෙන්වීම. පාණාතිපාත ආදී ශික්ෂාපද සමාදන් වෙනකොටයි විරති සමාදන් වෙන්නේ. විපාක සිතකදී සමාද වීමක් නැහැනේ. ඒ වගේම වර්තමාන අරමුණකයි විරති හටගන්නේ. එතකොට අපමඤ්ඤා නොයෙදෙන්නේ කරුණා මුදිතා උපදින්නේ සත්ත්ව සංඥාව අරමුණු කරගෙනයි. විපාක කියන්නේ කුසලයක විපාකයක්. ඒක නිසායි අපමඤ්ඤා හට නොගන්නේ. වර්තමාන අරමුණක් විය යුතුයි ලෞකික කාමාවචර සිත්වල විතරයි අපමඤ්ඤා තියෙන්නේ. එතකොට මේක විපාක සිතක් නිසා විරතිය දෙන්නේ අපමඤ්ඤා යෙදෙන්නේ නැහැ. අපි දැන් එතනින් අට මහා විපාක අවසන් කරනවා. තෙරුවන් සරණයි. සමා වෙන්න විනිතා මහත්මිය දැන් ඔබතුමිය ඉතා අනර්ග විස්තර කරපු ටික මම මේ මහත්මින්ට කියන්නේ මේ අට කතාවේ මෙන්න මේ පිටුවේ ඒවා සඳහන් වෙනවා. එතුමිය ඉතාමත්ම හොඳින් මේක විස්තර කරා 319 මේ සිත ගැන විස්තර කරලා ඊට පස්සේ කියනවා මේ විපාක සිතට විපාක දෙන තැන දත යුතුයි කියලා. දැන් ඔබතුමිය කියපු ආකාරයට කෘත්‍යයන් 4ක් කෙරෙනවා. ද්වි හේතුක ති හේතුක ඊට පස්සේ මේ පිළිසඳ ගන්න සිත් ගැන කතා කරනවා. බෝධිසත්වවරු පිළිසඳ ගන්න කොයි සිත් වලින්ද කියන එක සෝමනස්ස සහගත මේ විදියට කියලා ඊට පස්සේ මෙන්න මෙතන ඇත්තටම වැදගත් මමත් මෙතනදි කියවපු ආකාරයෙන් දැක්කේ සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවතරය. එයින් පිළිසිඳ ගනිත්. එයින් ගන්නා ලද ප්‍රතිසන්දියක් වනාහි මහා අදහස් ඇත්තෝ වෙත්. මේක උපේක්ෂා සහගත හින්දා දිව්‍යමය ආරම්මණයන්හි පවා අධික ප්‍රීති ඇත්තෝ නොවේ. මං හිතන්නේ මේක අපි දැනගෙන හිටියද කියන එක මමත් ඇත්තටම මේ වතාවේ තමයි දැක්කේ. රත්නායක මහත්මයා ඔබතුමා දැනගෙන හිටියද මේක? මම හිතනවා මේකට සමාන්තර දෙයක් අභිධර්ම මාර්ගයේ පොතේ තියෙනවා. හැබැයි එතන අකුසල සිත්වල ඒක තියෙන්නේ නේද මහත්තයා? අකුසල සිත්වල. ඇත්තටම ඒක කුසල සිත්වල තියෙන ඒක එන්න ඕන විපාක සිත්වලට කියන එක තමයි තේරුම් අරන් තියෙන. ඒක මම හිතන්නේ එතන තන පොඩ්ඩක් මාරු වෙලා වගේ කියලා හිතෙනවා. එතන ওই தත්ත්වෙ පෙන්නලා තියෙනවා. හැබැයි ඒක එන්න ඕන විපාක සිත්වලට කියන එක තමයි අපි සාකච්ඡා කරේ මම හිතන්නේ කාලේ. මේකේ ඇත්තටම මේ සෝමනස්ස සිතට වඩා උපේක්ෂා සිත බලවතරය. ඊට පස්සේ මහා අදහස් ඇත්තෝ කියනවා. ඊට අමතරව මේක හේතුව කියන්නේ ඇත්තටම උපේක්ෂාවනේ වඩන්න ඕන දිව්‍යමය ආරම්භණයන්හි පවා අධික ප්‍රීතිය ඇත්තෝ නොවේ. මම හිතන්නේ මේකත් අපි මේ අවස්ථාවේදී මහත්මාන්තිට ඉදිරිපත් කරමු. අමතර කරුණක් හැටියට හෝ පළවෙනි අවුරුද්දේ මහත්මයා කියපු සිතේ තියෙනවා ඒකේ යම් වෙනසක් කරන්න ඕනේ කියලා මහත්මයා විස්තර කරා. ඉතින් ඒක මෙතනත් මේ ආකාරයට අට කතාවේ තියෙනවා. විනිතා මහත්මිය මේක මං හිතන්නේ අමතරව අපි සඳහන් කරොත් හොඳයි නේද කියලා හිතලා තමයි මං සඳහන් කරේ. බොහොම පිං. ඔව් තෙරුවන් සරණයි ඔබතුමියටත්. ඊළඟට අපි 500 ඡේදයට යමු. ඔව් රූපාවචර විපාක සිත් 500 ඡේදේ. හරි මහත්මිය. හරි. 500 ඡේදේ රූපාවචර විපාක සිත් තමයි මේ කතා කරන්නේ. හතමේ ධම්මා අව්‍යා කතා. යස්මින් සමේ රූපපත්‍ය මග්ගම් භාවේදී විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සංසාරං විවේකජම් පීතිතිකම් පඨමඥාන උපසම්පජ්ජ විහෙරති කියලා පඨවි කසිනා. එතකොට පළවෙනි ධාන සිත ප්‍රථම ධාන සිත තමයි මේ කතා කරන්නේ. එතකොට ඒ සමයෙහි සම්පස්සෝ අපි දන්නවනේ අතන ධර්මතා 54ක්ද තිබුණේ මට මතක නැහැ.
ධර්මතා පස්සෝ හෝති අවික්කප්පෝ හෝති කියන මේ පස්සෝ වේදනා සංඥා චේතන එකක්කතා ජීවිතින්දේ මනි අර ඒ ටික මෙතනත් ඒ විදිහටම පෙය්‍යාලමකින් කියන්නේ අවික්කප්පෝ හෝති කියලා මේ ධම්මා කුසල සස්සේව රූපස් පස්තරස්ස කුසලස්ස කම්මස්ස සමාන ඔව් කියන්නේ මේ ධම්මාව්‍ය කතා විපාක සිතනේ කුසල ඔබතුමිට රූපාවචර විපාක කතා හොඳයි කියන්නේ වින්ත මහත්මිය හරිද හරි වින්ත මහත්මිය ඔබතුමිය විස්තර කරන්න ඔව් එතකොට ඒ කියන්නේ රූපාවචර භූමියේ උප්පත්තිය පිණිස මාර්ගය වඩනවද කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව අර පටවිස්කච්ඡ සංඛ්‍යාතු ප්‍රථම ධානයේට පැමිණ වෙසේද එතකොට ඊළඟට ඒකේ ධර්මතා ටික වෙනවා පස්සෝ වේදනා ආදී අවික්කේපය දක්වා එතකොට මේ ධර්මය තමයි කුසලය කියන්නේ මේවා ඒ රූපාවචර ඒ ධර්ම අව්‍යාකතය ඔව් අව්‍යාකතය නේ විපාකේ කුසලේ නෙවෙයි විපාකේ කියන එක නේද දැන් මහත්තයා අව්‍යාකතය හරි ඔව් ඒ කුසල කර්මය කළ බැවින් රැස් කළ බැවින් අර කාමයන්ගෙන් වික්ම පට්න මේවා පටවි කසිනියෙන් තමයි ඒ ධර්මතාවය අව්‍යාකෘතයෝය කියලා කතා කරනවා එතකොට එතන ඒ ධර්මතා 58ක් කොයිද මම ඒක මට බලා ගන්න බැරුණා මම ඉතින් 58ක් තියෙනවා නේද එතකොට මේ ධර්මතා අනුව උපදිනවා බඹතල තියෙනවා දැන් ප්‍රථම ධානය හීන මධ්‍යම ප්‍රනීත කියලා ඊට අදාළව තමයි මේ බඹතල වල සත්වයින් උප්පත්තිය ලබන්නේ එකම සිතේ තියෙන හීන මධ්‍යම ප්‍රනීත බව තමයි මෙතන කියන්නේ එතකොට ප්‍රථම ධාන සිත ඊට පස්සේ 501 ඡේදයේදී අපි යනවා කතමේ ධම්ම අව්‍යාකතා ဒုတိ ය ධානය තෘතිය ධානය චතුර්ථ ධානය පංචම ධානය චතුර්ථ ධානං කියලා මෙතන කියන්නේ මේ චතුක්ඛ ණය අනුව කතා කරනවා යස්මින් සමේ රූපපත්‍ය මග්ගම්භාවේදී විතක්ක විචාරාණං උපසම පෙය්‍යාලමක් දාලා ဒုတိ ය ධානං පෙය්‍යාලං තතිය ධානං පෙය්‍යාලං චතුත්ථ ධානං එතකොට චතුක්ඛ ණය ඊට පස්සේ පෙය්‍යාලමෙන් පඨම ධානං පෙය්‍යාලං පංචම ධානං උපසම්පජ්ජ විහෙරති පට්ඨ විකසිනං ඊළඟට කියනවා පංචක ණය එතකොට චතුක්ඛ ණයයි පංචක ණයයි දෙකම මෙතන තියෙනවා මොකද මේක එච්චර විස්තර කරන්නේ නැත්තේ මේක කලින් මේ ඔක්කොම විස්තර කරලා තියෙන නිසා තමයි මෙතන මේ කෙටියෙන් දක්වන්නේ 1 2 3 4 කියන චතුක්ක ධානයයි 1 2 3 4 5 කියන පංචක ධානයයි දෙකම මෙතන විස්තර කරලා තියෙනවා ඒ විදිහට බලා ගන්න ඕනේ විස්තරේ තියෙන හැටි එතකොට පඨම ධානං උපසම්පජ්ජ විහෙරති පඨ විකසිනං තස්මින් සමේ පස්සෝ ඉති අවික්කප්පෝ හෝති කියන ස්පර්ශයේ ඉඳන් ඊළඟට අර ධර්මතා ඔක්කොම ඒ විදිහටම කියනවා. එතකොට ප්‍රථම ධානය ලැබුවා නම් ඒ ධානයේ විපාකයක් ඒ සමානවමයි ලැබෙන්නේ. එතකොට ප්‍රථම ධාන භූමි තියෙනවනේ තුනක් බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මී කියලා ඒ වගේ තමයි අර ධාන සඳහා ප්‍රථම ධාන, ဒုတိ ය ධාන භූමි 3යි, තෘතිය ධාන 3යි, චතුර්ථ ධාන 3යි, පංචම ධානයේ පංච සුද්ධාවාස දක්වලා තියෙනවා. චතුර්ථ ධානයේ ධාන භූමි ඒතකොට වේහප්පලයයි අසඤ්ඤ සත්‍යයි. ඉතින් මේ විදිහට ඒ එක එක්කෙනා ධානයේ වඩපු ආකාරයෙන් තමයි ඒ බඹතලවල උපදින්නේ. එතකොට මේ ධාන සිත් වලින් ප්‍රතිසන්දි කෘත්‍ය කරනවා ධාන පහම කෘත්‍ය පහක් කරනවා. එතකොට කාමාවචර කුසලයේ අපි දැනගෙන තියෙනවා ප්‍රථම, ဒုတိ ය, තෘතිය ආදී මේ හැම ධානයකම හීන මධ්‍යම ප්‍රණීත කියලා ભેදයක් තියෙනවා. මරණසන්නිදී ප්‍රථම ධානයේ හීන වශයෙන් වැඩුවොත් ඒකට විපාක වශයෙන් යා උපදිනවා ප්‍රථම ධාන බඹතලේ. ප්‍රථම ධාන බඹතලේ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජය. එතකොට බ්‍රහ්ම පාරිසජ්ජයේ කොටස් 3ක් තියෙනවා. එතකොට ဒုတိ ය ධාන බඹතල 3යි, තෘතිය ධාන බඹතල 3යි, චතුර්ථ ධාන බඹතල 3යි, පංචම ධාන බඹතල 7ක් තියෙනවා.
එතකොට ප්‍රථම අධ්‍යානයේ හීන වශයෙන් වැඩුවොත් ඒ පුජ්‍යල උපදින බ්‍රහ්ම පාරිසජ්ජේ. මාධ්‍යම නම් බ්‍රහ්ම පුරෝහිතේ. ප්‍රණීතව වැඩුවා නම් මහා බ්‍රහ්මී. එතකොට ওই විදිහට අදාළ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. යම් කිසි කෙනෙක් චතුත් අධ්‍යානයේ ලෞකික වශයෙන් වඩනවා. එයාට හීන මධ්‍යම ප්‍රණීත කියලා බලාපොරොත්තුවක් නැත්නම් එයා මරණසන්නයේදී ඒ සිත ඉපදුනොත් එයා ඒකාන්තයෙන්ම වේහප්පලේ උපදිනවා. මොකද එයා ගේ සිතේ තියෙන අදිස්ථාන බලයෙන් හින්දා. එතකොට තවත් එක්කෙනෙක් ඉන්නවා කිසි කුසලයක් හරියටම කරන්නේ නැහැ. හැබැයි මරණාසන්න කාලයේදී සිහිනුවණින් කල් ගෙවනවා. පෙර සංසාරේ කරගත්ත කුසලයක් ඔන්න මතුවෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයින්ටත් එහෙම වෙනවා. බ්‍රහ්ම ලෝකයෙන් පහළට එනකොට පෙර කරපු කුසලයක් උපනිශ්‍රේ වෙලා එයා එන්න පුළුවන්. සමහර අය ඉන්නවා ඔන්න තරුණ කාලේදී ධානය වඩනවා. නමුත් මධ්‍යම කාලේදී අවසාන කාලේදී ඒව මතක නැහැ. හැබැයි ධානය වඩන කාලේදී අධිෂ්ඨාන කරලා තියෙනවා මම නම් අනිවාර්යයෙන්ම මේ ධාන කුසල් මට මේ අනිවාර්යයෙන්ම මේ ධාන කුසල් ලැබෙන්න ඕනේ කියලා. එහෙම කෙනෙකුට එකපාරටම ඒ ආලෝක නිමිති පහළ වෙන්න පුළුවන්. මේක ධර්මතාවයක් මිස වෙන දෙයක් නෙවෙයි. ධානයෙන්ම මරණය දක්වා ඉන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඒ ශක්තිය අදිස්ථාන කරලා තියෙනවා. ඒ අනුව එහෙම වෙන්න පුළුවන්. එතකොට චතුත්ථ අධ්‍යාන බඹතල. ඒ බඹතල ගන්නකොට චතුත් අධ්‍යාන බඹතලයට යන්න පුළුවන් 7 දෙනෙක් ඉන්නවා කියලා මෙතන සඳහන් කරනවා. එතකොට පංච සුද්ධාවාස වේහප්පලේ මෙයා සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අය එන්න පුළුවන්. එතකොට ඒ භූමි වශයෙන් ගත්තොත් පංච සුද්ධාවාසයයි අසඤ්ඤසලයයි වේහප්පලයයි. ඉතින් ඊට පස්සේ රූපාවචර ප්‍රථම ධානය සිතේ යෙදෙන චෛතසික අපි ගණන් ගත්තොත් පොදුවේ ගත්තොත් 35ක් වෙනවා. අපි දන්නවනේ දැන් සබ්බචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි කිව්වම අඤ්ඤ සමාන චෛතසික 13යි. එතකොට සෝබන චෛතසික 25යි 38ක් වෙනවා. පොදුවේ ගත්තොත් අපි විරතිය දෙන්නේ නැති නිසා 35ක් කියලා තමයි ගන්නෙ. ඊට පස්සේ ဒုတိ ය ධානයේදී විතර්කයේ අයින් වෙනවා. ඒකට 34යි. ඊට පස්සේ තෘතිය ධානයේදී විතක්කයයි විචාරයයි දෙකම අයින් වෙනවා. එතකොට 33යි. චතුත් ධානයේදී විතක්ක විචාර ප්‍රීති තුනම නැති වෙනවා. එතකොට 32යි. පංචම ධානයට ආවහම විතක්ක විචාර ප්‍රීති සුඛයක් නැති වෙනවා. ඒ වුණාට උපේක්ඛාව ඇතුළත් වෙනවා. එතකොට 32යි. මේ විදිහට ඊළඟට අපි 502 ඡේදයට යන්න. 502 අරූපාවචර විපාක පේනවා ඒක. ඔව් අරූපාවචර විපාක. එතකොට ඒක දක්වන්නේ කතමේ ධම්මා අව්‍යා කතා. එතකොට කුසලයේ කළ විපාක වශයෙන් ලැබෙන්නේ ඊළඟ මේ කුසලයක් කළාම ඒකට විපාක ලැබෙන්නේ ඊළඟ ආත්ම භාවයේදීනේ. ඉතින් ඒ විදිහට මෙන්න මේ විතර කියනවා යස්මින් සමේ රූපපත්තිය මග්ගම් භාවේති සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටික සංඥානං අත්සංගම නානත් සංඥානං අමනසිකාරා ආකාසානංචායතන සංඥා සහගතං සුඛස්සච්ච පහාන. එතකොට මේ කියන්නේ අරූපාවචර ආකාසානංචායතන සිත ගැන තමයි. එතකොට ඔබතුමී එන විස්තර කරන්න එතන ඉඳලා මට හොඳයිද? හොඳයි බොහොම පිං. තෙරුවන් සරණයි ඔබතුමියටත් තෙරුවන් සරණයි ඔක්කොටම තෙරුවන් සරණයි මගේ ගුරු දේවෝත්තම සුගතවංශ ස්වාමීන් වහන්සේටත් බොහෝ සෙයින් පිං අනුමෝදන් කරනවා. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. හරි ඔබතුමිය පටන් ගන්න. සරණයි විනීත මහත්මිය. එතකොට අපි දැන් මේ කතා කරන්නේ අරූපාවචර විපාකසිත. අපි අරූපාවචර කුසල සිතේ දැක්කා. ඒ කුසල සිත ලියන ආකාරයටමයි මෙතෙන්ට වෙනකන් ලියලා තියෙන්නේ. යස්මින් සමේ අරූපපත්ත්‍ය මග්ගම් භාවේති. සබ්බේසෝ රූප සංඥාන සමතික්කම පටික සංඥා අත්තංගම නානත් සංඥා අමනසිකාරෝ කරලා ආකාසානං ඡායතන සහගත සුකස්ස පහාන.
ඒ කියන්නේ සුඛයක් නැති චතුත්ථ ධානයේට ඇවිල්ලා වාසය කරනකොට මේක තමයි මේ ධම්මා කුසල. මේ තියෙන්නේ ආකාසානංචායතන කුසලසිත. ඊට පස්සේ කියනවා ඒ කුසලය කළ බැවින් විපාක වූ කියලා මේක නැවතත් විපාකසිත ලියනවා. විපාකා සබ්බේ රූප සංඥාන් සමතික්කම අර ටික ආපහු නැවතත් ලියලා අමරසිකාරෝ ආකාසඤ්ඤාන සහගතං සුකස්ස පහානා චතුත්ථද්දානං උපසම්පද්ද විහෙරති. මේ තියෙන්නේ ඊට පස්සේ එකතු වෙන ධර්ම පස්සෝ හෝති අවික්කේප හෝති. එතකොට දැන් මේ විපාකසිත ලියන ආකාරය අපි ඉගෙන ගන්න ඕනේ. ඉස්සෙල්ල කුසලසිත ලියනවා ඊට පස්සේ කුසලය කළ බැවින් විපාක හැටියට විපාකසිත නැවත ලිවීමක් තමයි මෙතන කරන්න. විපාකසිත ලියනකොට කුසලයක් ලියලා ඒකේ විපාකයේ හැටියට විපාකසිත ලියනවා. ඉතින් මම හිතන්නේ මේක අපිට මේ ධර්මතා පස්සෝ හෝති අවික්කේප හෝති අපි කුසලයේ දැක්ක ඒ අනුව අපි පළවෙනි අවුරුද්දේ ඉගෙන ගත්තු මේ සිතේ දෙන ධර්මතා චෛතසික ටික මතක කරගෙන මේක පුරවන්න ඕන මේ පෙය්‍යාලම. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම මේ පස්සේ වේදනාව ඒවා ආයි විස්තර කරලා නැහැ මෙතන. අපිට මෙච්චරයි විස්තර කරන්නේ. අපිට ඊළඟට මේ පළවෙනි කුසලසිත මෙච්චරමයි විස්තර කරන්නේ. එතකොට අපි මේවයි පෙය්‍යාලම් පුරව ගන්න ඕන කුසලසිත සහ අපි පළවෙනි අවුරුද්දේ ඉගෙන ගත්තු මේ සිතේ දෙන විපාක සිතේ දෙන චෛතසිකානුව කුසලසිතෙන් අයින් කරන්න ඕනේ මොනවද කියලා දැනගෙන මේ පෙය්‍යාලම පුරව ගන්න ඕන. අර අපි පළවෙනි සිතේ යෙදුවා වගේ පස්සෝ හෝති පස්ස පංචකය ධානාංග ඉන්ද්‍රිය මග්ග ඒ විදිහට බලලා ඒවා පුරව ගැනීම කළ යුතුයි. එතකොට මේ විදිහට තමයි දැන් අපිට අව්‍යාකත අරූප ආකාසානංචායතන විපාකසිත ලියන්න කිව්වම මේ ආකාරයට තමයි ලියන්න වෙන්නේ. ඊළඟට මෙතන කියනවා විඥානංචායතන සිත ලියන හැටි අරූපත්‍ය මග්ගම් භාවේති මේ විදිහට ආකාසානංච සමතික්කමයි. ආකාසඤ්ඤායතන සිතත් ඉක්ම ගිහිල්ලා විඥානංචායතන සංඥා සහගතා. මේ තියෙන්නේ අරූපාවචර දෙවනි කුසල සිත ලියන හැටි. මේ ඒ ඉමේ ධම්මා කුසලා කියලා ඊට පස්සේ කියනවා ඒ කුසලයේ කළ බැවින් විපාක වූ ආකාසඤ්ඤා විඥානංචායතන සහගතං විපාකා කියලා නැද්ද මෙතන? විපාකසිත ලැබෙනවා කුසලය කළ බැවින් විඥානංචායතන සහගත විපාකසිත ඉපදිනවා. නැවතත් අර ධර්මතා ටික මෙතන පුරවන්න ඕන පෙය්‍යාලා. මේ ඔක්කොම කරන්න වෙන්නේ විඥානංචායතන කුසලසිත බලලා ඒ අනුව තමයි ධර්මතා පුරව ගන්න වෙන්නේ. ඊට පස්සේ අපිට ආකින්චඤ්ඤායතන කුසලසිත විපාකසිත එනවා. විපාකසිත ලියන්නේ ඉස්සෙල්ලා කුසලය ලියලා ඊට පස්සේ විපාකසිත ලියනවා. විපාකං කියලා ආකින්චඤ්ඤායතන සංඥා සහගතම් විපාකසිත ලියනවා. ඊළඟට නේව සංඥා සංඥායතන කුසලය ලියලා ඊට පස්සේ මේ ධර්මයේ කුසලයෝ මේ තියෙන අපි දැන් කතා කර හිටපු එක අරුබ්බ උප්පත්ති පිණිස මාර්ගයේ වඩාද ਸਰව ප්‍රකාරයෙන් ආකින්චඤ්ඤායතන ඉක්මවා තුන්වෙනි අරූපාවචසිත ඉක්මවා නේවා සංඥායතන සංඥා සහගත වූ සුඛයාගෙද ප්‍රහාණයෙන් මේවා පුරව ගන්න ඕන කුසල සිත ලියපු ආකාරයට චතුත්ථ ධානයට පැමිණ විශේෂයේ සමේ ස්පර්ශය වේ අවික්කේප වේ මේ ධර්මය මේ යේවපන ධර්ම මෙතෙන්ට පුරවන්න ඕන මේ ධර්මය කුසලයෝය. ඊට පස්සේ කියනවා මේ කුසලය කළ බැවින් මෙම අරූපාවචර කුසල කර්මයේ කළ බැවින් රැස් කළ බැවින් ਸਰව ප්‍රකාරයෙන්ම ආකින්චඤ්ඤායතන ඉක්මවා නේව සංඥා සංඥායතන සාගත වූ විදිහට කරලා මේ ධර්මය අව්‍යාකතය. ඒ කියන්නේ විපාකසිත කියන එක කියන්නේ. ඒතර මෙතනින් අපිට අරූපාවචර විපාක අවසන් වෙනවා. මේ ප්‍රමණයි අපිට අරූපාවචර විපාකසිත දක්වලා තියෙන්නේ. අට කතාවෙත් වැඩි විස්තරයක් නැහැ. බොහොම 340 බොහොම කෙටි ඡේදයකින් රූපාවචර අරූපාවචර විපාක සිත් 9 ගැනම කියන්නේ කෙටියෙන්. ඒ නිසා එතනින් අපිට ධර්ම කරුණක් අමතර ධර්ම කරුණකුත් අපිට පේන්නේ නැහැ. එකම දේ තියෙන්නේ මේකේ කියනවා ඡන්දාදීන් අතුරෙන් යමක් අධිපති කොට නූපදිය යුතු බැවින් මේවා නිරාධිපතිකම වෙයි. අධිපති ධර්මය දෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ.
මේ රූපාවචර සිත්වලත් අරූපාවචර සිත්වලත් අපි දැක්ක කාමාවචර සිත්වල අධිපති ධර්ම යෙදෙනවා. ඡන්ද චිත්ත විරිය විමර්ශ අධිපති ධර්මයක් දක්වලා ඒ සිත් පෙන්නවා අපිට. සිත් ආකාර බොහොමයක් පෙන්නවා. මේ රූපාවචර අරූපාවචර විපාකවල නිරාදි ප්‍රතික්‍රමයි වෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ ලෝකෝත්තර විපාක සිත්. අපි මේක වෙලා 7යි අපි හඳුන්වා දීමක් පමණක් අද කරමු. මහත්මීන් කියවගෙන ඉන්න ලෝකෝත්තර විපාක කොහොමද කියලා. අපි ලෝකෝත්තර විපාක කෙටියෙන් හඳුන්වා දීමක් කරන්න අපිට ගොඩක් වෙලාවක් නැති නිසා මේකේ ලෝකෝත්තර සිත් දක්වනවා පටිපදා 5කින්. අපි මේ පටිපදා බැලුවොත් පළවෙනි එක සුද්ධික පටිපදා, ඊළඟට දෙවෙනි එක සුද්ධික ශුන්්‍යත කියලා, ඊළඟට තුන්වෙනි එක ශුන්්‍යත පටිපදා, ඊළඟට සුද්ධික අප්පනිහිත, අවසාන පටිපදාව අප්පනිහිත පටිපදා. මේ විදිහට ලෝකෝත්තර විපාක සිත එහෙම නැත්නම් ඵල සිත් 4 ලියන්නේ මෙන්න මේ පටිපදා 5කින්. ඒක මතක තියාගන්න. ඒක කියවගෙන ඉන්න කොහොමද මේ සිත ලියන ආකාරය මේ පටිපදා යොදලා කියලා. ඊට පස්සේ අපි ආයි නැවතත් යමු පළවෙනි එකට සුද්ධික පටිපදා කියන්නේ මොකක්ද කියලා බලන්න. අපි විනාඩි 10ක් විතර කතා කරලා අද දවසට නවත්තමු. තිරුවන් සරණයි පියති මහත්මිය. ඔව් කියන මහත්මයා අපිට ඇහෙනවා මහත්මයා කියන්න. මට පොඩි පැහැදිලි කිරීමක් කරගන්නයි ඕනේ. අර අට්ඨමහා විපාකවල මේ ඒවාපන ධර්ම වලට කරුණා මුදිතා මේ විරති තුනයි නැහැනේ. අර අධිපති ධර්ම වේදෙන බැවින් ඡන්දාදී කියන ඒවා නැති හින්දා එතන ඒවාපන ධර්ම වලට ඡන්දේ නැද්ද තියනවද? ඡන්දේ තියෙනවා අධිපති ධර්මයක් වෙන්නේ නැහැ. අධිපති විතරයි වෙන්නේ. අධිපති වෙන්නේ නැහැ. අධිපති ධර්මයේ දෙන්නේ නැහැ. ඔය ඡන්දේ තියෙනවා. හරි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අපි 500 ලෝකෝත්තර සිත් පටන් ගන්න තැනට යන් 506. එතකොට දැන් අපි ලෝකෝත්තර සිත් විපාක සිත් බලන්නේ. සුද්ධික පටිපදාව තමයි මේ විස්තර කරන්නේ. 506න් පටන් ගන්නවා. කවර ධර්මයෝ අව්‍යාකෘත වෙති යත්. දැන් මේ ලෝකෝත්තර සිත අපි දැක්ක කුසලයේ ලියන හැටි. ඒ කුසලයේ ලියපු ආකාරයට තමයි මේ ලියලා තියෙන්නේ. දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස සෝතාපට්ටි ඵල සංඛ්‍යාත ප්‍රථම භූමියට පැමිණීම පිණිස මේ වචන අපි කුසලයේදී කිව්ව මේ වචන ඊ타ත්ම වැදගත්. නෛර්යානික වූ අපචේගාමී වූ ලෝකෝත්තර ධානයේ වඩාද ඊළාට කාමයන්ගෙන් වෙන අකුසලයන්ගෙන් වෙන. දැන් මෙතන පටිපදාව ලියනවා. සුද්ධික පටිපදා කියන්නේ පටිපදා තියෙනවා. එතකොට සුද්ධිකව තියෙන්නේ අපි බලමු මේ සුද්ධික කියන එක ඊළඟ සැරේ බලනකොට වෙනස මොකක්ද කියලා. එතකොට දුක්ඛා පටිපදා දණ්ඩා විඤ්ඤා වූ ධාන ප්‍රථම ධානය එසමේ ස්පර්ශය වේ අයිවික්කේව මේ ධර්මය කුසලයන කුසලසිත ලිව්වා. කුසලසිත අපි එදා කතා කරා ලෝකෝත්තර පළවෙනි කුසලසිත සෝවාන් මාර්ගසිත ලියන ආකාරයට තමයි මේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ එම ලෝකෝත්තර කුසල ධානය කළ බැවින් වැඩූ බැවින් දැන් අපි රූපාවචර කාමාවචර සිත්වල තිබුණේ මේ ආකාරයට නෙමෙයි නේද? වැඩූ බැවින් කියලා තිබුණේ නෑ නේද? ඒ වෙනස්කම් දකින්න කළ බැවින් රැස් කළ බැවින් කියලා තියෙන්නේ. මෙතන තියෙන්නේ කුසල ධානයේ කළ බැවින් වැඩූ බැවින් විපාක වූ. මේ වචන වැදගත් වෙනවා මේ සිත් ලියන්න කිව්වොත්. එතකොට විපාක වූ නැවතත් කියනවා විපාක සිත කාමයන්ගෙන් වෙන්වම මේ කියපුව ඔක්කොම ටික ආපහු ලියන්න ඕන. දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා වූ මෙතන ශුන්්‍යත වූ කියලා එකතු කරලා තියෙනවා. විපාක සිතට ශුන්්‍යත වූ මේ සුද්ධික පටිපදාවේ එන්නෙම පටිපදා එනවා මේ විපාකයට ශුන්්‍යත කියලා එනවා. එතකොට ධානයට ඉස්සරහින් ඒ කියන්නේ පටිපදාවයි ඊළඟට ශුන්්‍යත ඊළඟට ධානය. ඒ සමේ ස්පර්ශය වෙයි අඤ්ඤින්ද්‍රිය වෙයි අවික්කේප වෙයි. මේ අපි දැක්ක කුසල සිතෙත් මේක පෙන්නවා. මොකද පස්සේ වෙයි අවික්කේප වෙයි නෙවෙයි මේක විපාක සිත නිසා අඤ්ඤින්ද්‍රිය වෙයි අවික්කේප වෙයි. ප්‍රඥාව අඤ්ඤින්ද්‍රිය කියලා ඒ අදාළ සිත පරිදි දාන්න වෙනවා. දැන් මේ සිතයි මේ සිත සෝතාපට්ටි ඵල සිත නිසා අඤ්ඤින්ද්‍රිය වෙයි කියලා තමයි
දාන්න වෙන්නේ. අපි අතන කුසල සිතේ දැක්ක අනඤ්‍යතඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය වෙයි. මෙතන අඤ්ඤින්ද්‍රිය වෙයි, අවික්කේප වෙයි. එතකොට මේ තමයි සුද්ධික පටිපදානුව දුක්ඛ පටිපදා දණ්ඩාභිඥා ප්‍රථම ධානයට කුසල සිත සහ ඊට පස්සේ කුසලයේ වැඩි බැවින් විපාක සිත ලියලා තියෙන්නේ. මෙතන මතක තියාගන්න ඕන තැන තමයි මේවා ශුන්්‍යත වූ ප්‍රථම ධානයට පැමිණ විසේද. මේ විදිහට තමයි දක්වන්නේ. ඊළඟට දැන් මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙනවා අනිමිත්ත වූ. අනිත් ඔක්කොම එකයි. මේ ඔක්කොම එකයි. කුසල ධානය කළ බැවින් මෙතෙන්ට වෙනකන් මේ උඩ සිත ආකාරයමයි. මෙතන ශුන්්‍යත වෙනුවට මෙතන තියෙන අනිමිත්ත වූ ප්‍රථම ධානයට පැමිණ වෙසේද. එතකොට මේ විපාක සිත මේක එක සැරයක් ශුන්්‍යත විදියට ලියනවා, ඊළඟට අනිමිත්ත විදියට ලියනවා. අනිත් ඔක්කොම එක හා සමානයි. ඊළඟට අපනිහිත වූ විපාක වූ ප්‍රථම ධානයට පැමිණ විසේද. මේ තුන්වෙනි ආකාරය තමයි අපනිහිත වූ. එතකොට කුසලයට නැහැ, විපාකයට මුලින් ශුන්්‍යත දානවා, ඊළඟට විපාකයට අනිමිත්ත දානවා, ඊළඟට අපනිහිත දානවා. මේ තමයි ඡේද 506 507 508 වෙනස තියෙන්නේ. අනිත් ඔක්කොම ධර්මතා එක හා සමානවමයි දක්වලා තියෙන්නේ. ඊට පස්සේ දෙවනි පටිපද දැන් මේ පටිපදාව තේරුණාද? මේ සුද්ධික පටිපදාව මේ ආකාරයට තමයි දක්වලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන අවසානයේ ඇති ඔක්කොම එකට එකතු කරලා අපි ඒකත් පොඩ්ඩක් බලලා ඉමු. මෙන්න මෙතන දැන් අපි පළවෙනි ධානය විතරයිනේ කතා කරේ. මෙතන තියෙනවා ද්විතීක, තෘතීය, චතුර්ථ, නැවතත් ප්‍රථම, ද්විතීය, පංචක ධාන 9ම තියෙනවා. ඊට පස්සේ කුසලයයි. ඊළඟට බලන්න පටිපදා ඔක්කොම ටික තියෙනවා. දුක්ඛ පටිපදා දණ්ඩාභිඥා ශුන්්‍යත වූ. ඊළඟට දුක්ඛ පටිපදා දණ්ඩාභිඥා අනිමිත්ත වූ. දුක්ඛ පටිපදා දණ්ඩාභිඥා අපනිහිත වූ. මේ තුනම එකට එකතු කරලා අපිට මේ විදියට කියනවා. මෙතන ධානය ටික ඔක්කොම තියෙනවා. අර ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන තුනම විදියට ලියලා තියෙනවා. එතකොට මෙතන සිත් කීයක්ද ඇත්තට මේ තියෙන්නේ? කියන්න පුළුවන්ද? ධාන සිත් 9යි, මෙතන 3යි. එතකොට 27ක් සිත් මෙතන එකතු කරලා දක්වලා තියෙනවා. මොකද අපි දන්නවා ප්‍රථම ධානයෙන් ඉන්න පුළුවන්, ද්විතීය ධානයෙන්, තෘතීය ධානයෙන්, පංචක ක්‍රමයෙන්, චතුෂ්ක ක්‍රමයෙන් ඕන එකකින්. ඊට පස්සේ මේ විදියට ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත අපි ඒක කුසලයේදී කරා මේවයි තේරුණුත් එක්කම මේ ආකාරයෙන් මේ පළවෙනි සිත ලැබෙන්න පුළුවන්. ඔක්කොම එකට එකතු කරලා මේ ඡේදය දක්වලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන බලන්න. දැන් අපි මෙතන දැක්කේ දුක්ඛ පටිපදා දණ්ඩාභිඥා විතරයිනේ. දැන් මේ සිතේදී මේක තවත් එකතු කරලා තියෙනවා. දුක්ඛ පටිපදා කිප්පාභිඥා, සුඛ පටිපදා දණ්ඩාභිඥා, සුඛ පටිපදා 4ම එකට ලියලා ධානය ටිකත් 9ම ලියලා ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත ඔක්කොම ලියලා තියෙනවා. එතකොට මෙතන පටිපදා 4ක් එක්ක ලියලා තියෙනවා. එතකොට මෙතන අර 27 වැඩි කිරීම 4ක් සිත් වෙනවා මෙතෙන්ට. මේ මං කියපු එක තේරුණාද මහත්මීන්ට? අපි 510 වෙනකොට එතනින් ඉවරයි සුද්ධික පටිපදාව. අපි ඊට පස්සේ අනිත්වා ඊළඟ දවසේ කරමු. නැත්තම් මේක වැඩි වෙයි. මේ එකපාරට මේ ධර්ම කරුණු ගොඩක් දෙන්න. මෙතෙන්ට තේරුණා. අපි ඊළඟ දවසෙත් මේක අපි සාකච්ඡා කරමු. මෙතන මට තේරුම් ගන්න ඕන මේ යම් මහත්මීකුට තේරුණාද මේක? එහෙම නැත්නම් කොයි ස්ථානවලද තේරුණේ නැත්තේ කියන එක දැනගන්න. රත්නායක මහත්මයා යම් දෙයක් එකතු කරන්න තියනවාද? විශේෂ දෙයක් නෑ මිස්. මම හිතන්නේ අපිට ඒක තේරුණා. මුලින්ම ඔබතුමිය අපිට පැහැදිලි කරා මේ අර තුන් ආකාරයෙන්, මේ කියන්නේ ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන කොටස් තුනම එකතු කරලා පඨම ධානයේ ආශ්‍රයෙන් විස්තර කරා ඒ තුන් විදිහ. ඊට පස්සේ ධාන 9ටම කියන්නේ චතුක්ක ක්‍රමයට 4යි, පංචක ක්‍රමයට 4යි ආපුවා මේ ධ්‍යාන 9ක් තියෙනවා. ඒ ධ්‍යාන 9ෙම ඒ ශුන්‍ය සප්පනිහිත අනිමිත්ත ක්‍රමයට ගත්තාම සිත් 27ක් අපිට ඒ විපාක සිත් හැටියට, ඒ ඵල සිත් හැටියට ගන්න පුළුවන් කියලා 509 දක්වා. ඊට පස්සේ 510 දී අර මේ අනිත් ඒ කියන්නේ පටිපදා ටිකත් එකතු කරලා
ප්‍රතිපදා හතරටම ඒ ටික ගන්න පුළුවන් කියන එක තමයි විස්තර උනේ නේද? පන්තිය 10දී මුළු සියල්ලම එකට එකතු කරලා පෙන්නනවා පටිපදා 4යි ධාන 9යි ශුන්‍යතා නිමිත්ත අපනිහිත 3යි ඔක්කොම එකට එකතු කරලා මේ ඕනම ආකාරයකින් ඵලසිත උපදින්න පුළුවන් කියන එක තමයි පෙන්වන්නේ. ඔව් ඒ ටික පැහැදිලි කරා මම. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ එතන හෝ අපි අද කතා කරපු වෙනත් කරුණක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් එහෙම නැත්නම් එකතු කළ යුතු යමක් පැහැදිලි කර ඇති තැනක් තියෙනවා නම් කතා කරන්න අනිත් මහත්මීනුත් හොඳයි නැති වාගේ පේන්නේ. සමාවෙන මහත්මිය මට එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ සිත් විභාගයකට ඇහුවොත් මම මේ පෙయ్యාලන් තියෙන තැන් වලට හැම එකටම ධර්ම එකතු කරලා දාන්න ඕනේද? පෙయ్యාලන් ප්‍රශ්නේ අහන විදියට දැන් අපිට කිව්වොත් රූපාවචර පළවෙනි ධාන සිත ලියන්න කියලා කිව්වොත් අපි ඔක්කොම ටික ලියන්න ඕන. මේවා ඔක්කොම එකතු කරන්න ඕන. හැබැයි මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ අපි හිතමු ලෝකෝත්තර සිත් ලියන්නේ කිව්වොත් එක්ක කුසල සිත් එහෙම නැත්නම් විපාක සිත් ලියන්නේකොත් එක විපාක සිතක් නම් අපිට මේ ටික පෙන්වන්න ඕන. එකක් දෙකක් ලියලා දැන් අපි හිතමු අපි මේ මෙතන කතා කරේ ඉස්සෙල්ලාම පළවෙනි සිත ලියන්න පුළුවන් මේ විදියට ලියලා ඊට පස්සේ අපිට කියන්න වෙනවා පටිපදා පහකින් යන්නේ ක්‍රම පහකින් යන්නේ සුද්ධික පටිපදා අර මම ඉස්සෙල්ලා කියපු ආකාරයට සුද්ධික ශුන්්‍යත ශුන්්‍යත පටිපදා සුද්ධික අපනිහිත අපනිහිත පටිපදා කියලා ලෝකෝත්තර විපාක සිත විස්තරයක් කරන්න කිව්වොත් ඒ විදිහට අපිට විස්තර කරන්න වෙන්නේ මේ පහ ලියලා ඊට පස්සේ සුද්ධික පටිපදාව අපි එකක් පෙන්නලා ඊළඟට ඒවට එකතු කරන්න ඕන මේවා පෙන්වන්න ඕන මේවා අඤ්ඤින්ද්‍රිය මේ එතනදී පෙయ్యාලම් පෙන්වුවට කමන්නේ මොකද අපිට ගොඩක් තව විස්තර කරන්න තියෙනවා ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ශුන්්‍යත අපනිහිත අනිමිත්ත ආකාරයට ඊළඟට ධාන ඉස්සෙල්ලා කතා කර ප්‍රථම ධානය ඊට පස්සේ ධාන ටික ඔක්කොමත් ඊළඟට නැවතත් අනිමිත්ත ආකාරයට මේ දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා ඊට පස්සේ ඔක්කොම එකතු කරලා කියන්න පුළුවන් මේ ඔක්කොම විපාකසිත ඒ කියන්නේ ඵලසිත සෝවාන් ඵලසිත මේ ඕනම ආකාරයකින් යෙදෙන්න පුළුවන් කියන එක කියන්න වෙනවා ඊට පස්සේ අපි 20 මහානායට තාම ගියේ නැහැ ඒකත් ඇතුල් වෙනවා පස්සේදී ඉතින් ඒ නිසා මේවා මේ ආකාරයට ඒ ප්‍රශ්නේ බැරෑරුම්කම උඩ තමයි එන්නේ එක සිතක් ලියන්න කිව්වොත් අනිවාර්යයෙන්ම මේවා ලියන්න වෙනවා පස්සේ වේ අවික්කේප වේ කියන්නේ මොනවද කියලා පෙయ్యාලම් දාන්නේ නැතුව. නමුත් පොදුවේ ඇහුවොත් ලෝකෝත්තර විපාක සිත් විස්තරයක් කරන්න කිව්වොත් අපිට මේ පෙయ్యාලම් දාලා නමුත් සිත් සියල්ල මේ ආකාරයට විස්තර කරන්න වෙනවා කෙටි විස්තරයක්. ඉතින් අපි මතක තියාගන්න වෙන්නේ අපිට විනාඩි 15ක් 18ක් නේ තියෙන්නේ ඒ කාලය තුල ලියන්න පුළුවන් අදාළ ප්‍රශ්නයට පිළිතුරක් හැටියට අහන විදියට පිළිතුරක් ලියන්න වෙනවා. ඒක සාහිමකටපත් වෙන්න පුළුවන් පිළිතුරක්ද මහත්මයා? අතේරුවන් සරණයි පැහැදිලි. පිළිතුර පැහැදිලිය. අපිට ඒ වගේ ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් අපි අද දවසට මේක දෙවියන්ට පින් දීලා අවසන් කරමු. මේ ටික කියවගෙන එන්න අපි ලෝකෝත්තර විපාක සිත් අපි ඊළඟ සතියේ කරමු. හොඳයි මෙච්චරනම් අපි කාට හරි යමුද අද දෙවියන්ට පින් දීලා නිමක් කරන්න කොහොමද? ඔව් එහෙම කරමු. කවුරු හරි ඉදිරිපත් වෙන්න පුළුවන්ද මහත්මයේ? එහෙමනම් අපි දෙවියන්ට පින් දීලා අවසන් කරමු නේද? හොඳයි. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. විද්‍යාරත්න මැතිණිය අද දවසෙත් අපේ ධර්ම මණ්ඩපයේ ඒකාලෝක කරමින් දහම් දෙසුවා. අපි ශ්‍රවණය කළා. එයින් ලබාගත් වූ මහා කුසල සම්පත්තිය පළමු කොට අපි ලෝකයේ ශාසනයත් අපවත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝත්පේන්ද්‍ර ආදී සමත්ය දිව්‍ය කෙළවෙත පින් පඬුරක්සේ අනුමෝදන් කරවමු. සියලු දෙවියන්ට මේ පින සේවා පෙනේවා දකිවා දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා අපි දෙවියන්ගේ දිව්‍ය සිසුරු වඩා වර්ධනය කරගනිත්වා දෙවියන්ට ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිවලින් අමාමා නිවනින් සැනසීමට මේ පින හේතු වාසනා වේවා කියලා අපි පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං චිරන් රැක්කන්තු සම්බුද්ධ දේශනං චිරන් රැක්කන්තු සම්බුද්ධ ශ්‍රාවකං එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා
ඒ වගේම අපි රැස් කරගත්තා වූ මහා කුසල සම්පත්තිය ප්‍රියන්ති මැතිණිය විද්‍යාරත්න මැතිතුමා ඇතුළු මේ ධර්ම මණ්ඩපයේ සියලු දෙනාගේම නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අයිති වේවා කියලා අපි මෛත්‍රියෙන් පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, බොහොම පින් අපේ විද්‍යාරත්න මැතිණිය දහම් මණ්ඩපයට පැමිණලා අපිට නොදන්නා කරුණු බොහොමයක් තේරුම් කරලා දුන්නා. ඉතින් අද ධර්ම මණ්ඩපයට පැමිණි සියලු දෙනාටම ජයන්ත රත්නායක මැතිතුමා, ශ්‍රීමති මැතිණිය, ලක්ෂ්මී මැතිණිය ඇතුළු අප සියලු දෙනාටම මේ උතුම් ධර්ම මණ්ඩපය මෙහෙවන්න අපිට කටයුතු කරන ප ဋ ාණ ධර්ම සභාවේ ගරු අනුශාසක දූරාන්දර නායක හිමිපාණන් වහන්සේටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඔබ වහන්සේ ඒ කරන්නා වූ ශාසනික සේවාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න සියලු දෙවියන්ගේ දේව ආශිර්වාද ලැබේවා. තුන්රුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. තව තවත් උතුම් විදිහට ලෝකේ පුරා ධර්මය හසුරවන්නට පතුරවන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. මේ සඳහා අප වී ක්‍රියා කරන අපේ විද්‍යාරත්න මහත්මයා, විද්‍යාරත්න මැතිණිය ඇතුළු මේ ධර්ම මණ්ඩපයේ කටයුතු කරන සියලු දෙනාටත් ඒ සදා ශක්තිය ලැබේවා. ඒ වගේම දහම් දැනුම ලබා දුන් ඔබ දෙපළට දහම් දැනුම ලබා දුන්නේ ගිහි පැවිදි උතුමන්ටත් මට දහම් දැනුම ලබා දුන් ජීවි පෙරේරා මැතිතුමාටත් ඒ වගේම දැනට බොහෝ සෙයින් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ඇසුරු නිසුරු කරන ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ධර්මකීර්ති නම කියන නමසරයි දිගන සුගත වංශ ස්වාමීන් වහන්සේටත් මේ පින් අයිති වේවා. අප සියලු දෙනාටම තව තවත් ධර්ම මාර්ගයේ ගමන් කරමින් ලෝකයට ශාසනයට තව තවත් සේවාවන් ඉෂ්ට කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. සියලු දෙනාම තම තමන් පතන්නා අවබෝධ වලින් අමා නිවනින් සැනසීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දැන් සමාව ගමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බාන්තේ බුරිපඤ්ඤ තථාගත අච්චයං කම මේ ධම්ම සම්තිත්තික කාලික අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ප්‍රාර්ථනා තබා ගමු. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්කය වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු දෙනාටම තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධ වලින් අමම නිවනින් සැනසීමට මේ උතුම් ධර්ම මණ්ඩපයෙන් අපි ලබාගත් දහම් දැනුම හේතු වේවා. අපි ඒ දහම් දැනුම ලබා ගැනීමෙන් උපදවාගත් කුසල සම්පත්තිය අපේ ප්‍රියන්ත විද්‍යාරත්න මැතිණියට විශේෂයෙන් අයිති වේවා. එතුමියට දැනට තිබෙන්නා වූ සියලුම අපල උපද්‍රව රෝග පීඩා සංසිඳේවා. කායික මානසික සැනසෙල්ල උදා වේවා. තව තවත් උතුම් විදිහට ගුණධම් පුරා ගන්න ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. ඒ වගේම මහා බාර දුර කාර්යයක් කරන අපේ ශ්‍රීමති මැතිණිය, ලක්ෂ්මී මැතිණිය, ඒ වගේම රත්නායක මැතිතුමා ඇතුළු සියලු දෙනාටමත් මේ පින් සියලු යහපත පිණිසම පුණ්‍ය ඵල විපාක වශයෙන් පසුපස ගමන් කරන මහා පුණ්‍ය විපාකයක් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමියත් ඇත්තටම අද දවස තුල අපිට බොහෝ ධර්ම කරුණු රාශියක් මතු කරලා දුන්නා. මේ සියලුම පින් ඔබතුමියටත් ඒ ආකාරයෙන්ම ලැබේවා, ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි සියලු දෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.